සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරි උදෑසන ජාතියට නිවැරදි මඟ කියන ජයමග රූපවාහිනී නාලිකාව උතුම් වූ නවම්පුර පසළොස්වක පොහොදා ජයමග රූපවාහිනී සදහම් විකාශය සජීව සදහම් විකාශය මේ ආකාරයෙන් ආරම්භ කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. උතුම් වූ නවම්පුර පසළොස්වක පොහොය දවසේ අපි ඔබට අද දවස පුරාවටම ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් රැසක් sannivedanaya කරන්නට සූදානම්. ශාසනික අතින් වැදගත්කම් රැසක් සිදු වුණු මේ උතුම් වූ පුර පසළොස්වක පොහොය දවස විශේෂයෙන්ම සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුදු සසුනේ අගස් සෞතනතුරු ලැබීම ඒ වගේම සම්බුදු ශාසන වංශ කතාවෙහි සඳහන් ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වුණේ මේ උතුම් වූ නවම්පුර පසළොස්වක පොහොය දවසක. එපමණක්ම නොවේ. තථාගතයන්න් වහන්සේ මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම එතෙකම තථාගතයන්න් වහන්සේ පිරිනිවන් පෑමට තෙමසකට කලින් ආයු සංස්කාරයන් හලෙත් නවම්පුර පසළොස්වක පොහොය දවසක ඒ කියන්නේ අදවන් වූ උතුම් පුර පසළොස්වක පොහොය දවසක අපි ඔබට නිවැරදි මඟ කියන්නට උතුම් වූ බුද්ධ භාෂිතයෙන් ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට නිවැරදි මම් වෙත පෙන්වන්නට අද දවසේ සූදානම්. ඒ උදෙසා උදෑසන ශීල සමාදානය සහ අනුශාසනාව සිදු කරන්නට ජයමග රූපවාහිනී නාලිකා පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වකව මේ උතුම් වූ නවම්පුර පසළොස්වක පොහොදා ජයමග නාලිකාව ඔබ වෙනුවෙන් ගෙනෙන සජීව වැඩසටහන් මාලාවේ ප්‍රථම ධර්මදේශනාව වෙනුවෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සදහතුනේ උතුම් වූ ධර්ම දේශනාව වෙනුවෙන් උදෑසන ශීල සමාදානය සහ අනුශාසනාව වෙනුවෙන් අද දායකත්වයෙන් කටයුතු කරනවා උතුවන් කන්දපාර තලවතුගොඩ ලිපිනෙහි පදිංචි ධම්මිකා අමරසිංහ මහත්මිය ප්‍රධාන ඒ සදැහැති පිරිස. ඒ සියලු දෙනාටත් පුණ්‍ය අනුමෝදනා පූර්වකව ස්තුතිය පුද කරමින් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරමු මේ උතුම් වූ වැඩසටහන මෙලෙසින් මෙතෙන් සිට පවත්වන ලෙසට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දිනාටම අදත් පුන් පොහෝ දින මේ පින්නන්ත පිරිස හැම කෙනෙක්ම සූදානමින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා කියන අදහසින් වෙනදට වැඩිය ප්‍රබලව වෙනදට වැඩිය ඊ타ත්ම දැඩි අදහසකින් සීලය සමාදන් වෙලා නිවසේ ඉඳලා තමන්ගේ පිළිවෙත් ආරක්ෂා කරන්න දැඩි අදිෂ්ඨානයකින් තමයි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ. ඒක එහෙම වෙන්නම ඕනේ. අපි ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙන සීලය ඥාන සංප්‍රයුක්තව සෝමනස්ස සහගතව අසංකාරිකව මහා කුසලයක් වෙන විදිහට ආරක්ෂා කරගන්න දැන් හැමෝම දන්නවා. ඒක හින්දා සමාදන් වෙන සිල්පදයක් ගානේ ඒ හැම සීලයක් සමාදන් වෙන හැම මාත්‍රයකදීම ඒක මට නිවනටම හේතු වෙනවා කියන අදහස පෙරදරි කරගෙනම අපි සිල් සමාදන් වෙන්න ඕනේ. ඒත් එක්කම අතුලාන්ත හැඟීමක් උපදවා ගන්න ඕනේ. නිවැරදි සරණාගමනයක් ඇති කරගෙන මට වෙනත් පිහිටක් සරණක් නැහැ කියන අදහස. මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය තමයි හැම නිමේෂයකම වෙනස් වෙන ස්වභාවය. අන්න ඒ වෙනස් වෙන ස්වභාවයෙන් ගැලවෙන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේටවත් පුළුවන්කමක් නැහැ මේ පංච උපාදානස්කන්ධේ පාලනයට ගන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ස්වභාව ධර්මය. මේ ස්වභාව ධර්මයේ තියෙන ස්වභාවය වෙනස් වීම. ඒ වගේම ඒ වෙනස් වීම මට ඕන හැටියට සිද්ධ නොවන බව. ඒ ලක්ෂණය තේරුම් ගත්ත අපි පංච උපාදානස්කන්ධයෙන් සරණක් පිහිටක් බලාපොරොත්තු නොවි කටයුතු කරන්න ඕනේ. පංච උපාදානස්කන්ධයෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙනවා නම් පංච උපාදානස්කන්ධයට අදාළ දේවල් වලින් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු අතහැරලා කටයුතු කරන්න ඕනේ. ඒකට අපිට
එක මොහොතක සියල්ල අතහැරලා දාලා යන්නට පුළුවන්කමක් නැහැ. අතහැරීම කියන එක තේරුම් ගන්න ඕනේ. ඉතින් එන්නේ අතහැරීමේ ආරම්භය තමයි පංචශීලය. මූලිකවම ප්‍රාණඝාත අතහරින්නට ඕනේ. අදත්තා දාන, කාමමිත්‍යාචාර, මුසාවාද, සුරාපානය, ඒ වගේම පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාපාදී අතහරින්න ඕනේ. ඉතින් අද දවස අතහැරීමට පුහුණු කරන දවසක්. බලන්න තමන්ට නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සයක් ඇති කරගන්න හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. දැන් මේ වචන අපේ ජීවිතයට එකතු වෙච්ච දේවල් වෙන්න ඕනේ. තමන්ගේ අතුලාන්ත හුදකලා බවක්, උත්තරීතර හුදකලා බවක් ඇති කරගන්න ඕනේ. මේ ලෝකය බොහොම ලෝකයේ තියෙන මේ පංච උපාදානස්කන්ධයට අනුව ලෝකයේ සියලුම සත්වයෝ තම තමන්ගේ චින්තනයට අනුවයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ අයගේ චින්තනයට අදාළව අපිට හැමදේම ගලප ගන්න පුළුවන් කමක් නැහැ. ඒ බව හොඳට තේරුම් අරගෙන මේ ජීවිතය සුවදායකව ගෙවන්න හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕන. ඒ සඳහා ඊතා සත්‍යවාදීව තමන් දිහා හැරිලා තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන කරුණු සම්පාදනය කරගන්න ඕනේ ධර්මානුකූලව. ඒකටමයි නිදහසේ කිසිම කෙනෙකුට කරදරයක්, හිරිහැරයක් වෙන්නේ නැතුව කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව තමන්ගේ ජීවිතය නිදහසේ අරගෙන යන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයාසපයා ගන්නට දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි අපි මේ සියලුම ධර්මානුකූලව එහෙම ජීවිතයක් ඇති කරගන්න අපි අපේ පැත්තට හැරිලා තමන් පැත්තට හැරිලා තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්නටයි අවශ්‍ය වෙන්නේ මේ බණ කියන. මමත් එහෙමයි බණ අහන මේ පින්වන්ත අයත් එමය. ඇයි මේක අපේ ධර්මයක් නෙවෙයි. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක් අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය. අපිට පුළුවන් නම් ඒ විදිහට අපේ ජීවිතය සකස් කරගන්න අපි උපරිමයක් කොට උත්සාහ ගන්නට ඕනේ. ලෝකය අවබෝධ කරගෙන දේශනා කරපු උත්තමයන්න් වහන්සේට මගේ নমස්කාරය වේවා කියන අදහසින් මම උතුම් ධර්මය අවබෝධ කරගන්නවා. මට වෙන කරන්න දෙයක් නැහැ. මම බොහොම ජීවිතේ මට අප්‍රමාණ වශයෙන් පැටලෙන ස්වභාවයක් තියෙනවා. ඒ හැම තැනකදීම මම ධර්මානුකූල නිහඬ ජීවිතයකට පත් වෙනවා කියන අදිෂ්ඨානයක් ඇති කරගෙන මට තියෙන එකම පිහිට සරණ බුදුරජාණන් වහන්සේ, ධර්මය, මහා සංඝරත්නය. මට තියෙන එකම පිහිට සරණ බුදුරජාණන් වහන්සේ, ධර්මය සහ මහා සංඝරත්නය කියන අදහස ඇති කරගෙන ඒ සඳහා මම මේ උතුම් සීලය සමාදන් වෙනවා කියන අදහසින් අපි තිසරණ සහිත උපෝසත අට්ටාංග සීලය හිමිදිරි උදෑසන සමාදන් වෙමු. ඊ타ම දැඩි අධිෂ්ඨානයකින් මම තිසරණ සහිත උපෝසත අට්ටාංග සීලය සමාදන් වෙනවා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටම මගේ নমස්කාරය වේවා කියන අදහසින් নমස්කාරය කියමු තුන්වතාවක් තිසරණ සහිත උපෝසත අට්ටාංග සීලය සමාදන් වීම සඳහා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယම්පි ධම්මං
සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අමීරේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාල භෝජනා වීරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත ච ගීත වාදිත සූක දස්සන මාලා සූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන ගන්ධ විලේපන ධාරණ විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විභූෂණට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාසයන මහසයන වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. හොඳ පින්වත්නි, මේ සමගම මෙවැනිම අදහසක් ඇති කරගෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි බොහෝ පුද පූජාවන් පවත්වනවා. ඒවැහි යම් කිසි අර්ථයක් තියෙන්න ඕන. හැමදාම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. බෞද්ධයෙක් විදිහට හැම වෙලෙම බෞද්ධකම මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. අපේ දරුවන්ට විශේෂයෙන්ම අපි තේරුම් කරලා දෙන්න ඕනේ. ඇයි අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ? ඇයි අපි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වන්නේ කියලා. එහෙම දැනගෙන එහෙම අපේ දරුවන්ට නිවැරදි සංකල්ප ඇති කරවන්නට නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ නිවැරදි සංකල්ප ඇති කරවීම සඳහා අපි නිවැරදි සංකල්ප ඇති කරගත යුතුව තියෙනවා. විශේෂයෙන් දරුවෝ කියන්නේ ගොඩාක් දේවල් බොහොම විමර්ශනශීලීව බලන අය. ඉතින් මේ විමර්ශනශීලීව බලන ස්වභාවයක් තියෙන දරුවන්ව නිවැරදි සංකල්පනාවලට යොමු කරේ නැත්නම් එයාලා වැරදි අවබෝධ ඇති කරගන්නවා. අද මේ කාලේ වෙනකොට බොහෝ දරුවන්ගේ මානසිකත්වය දැහැ ගන්නට එක එක විද්‍යානුකූල විදිහට එක එක තර්කානුකූල විදිහට නොයෙකුත් මතිමතාන්තර ඉදිරිපත් කරනවා. සමහර දේවල් වල තියෙන හරය දැනගන්නේ නැතුව. ඉතින් පිළිමයකට වඳින එක පිළිබඳව වැරදි සංකල්ප ඉක්මනට වර්ධනය කරන්න පුළුවන්. බුද්ධ පූජාව පිළිබඳවත් එහෙමයි. ඒකටම හේතු සහගත වෙන විදිහට අපි මේවායේ සීමාව ඉක්මවලා යන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට අධික නාස්තියක් ඇති වෙන විදිහට විශාල මුදල් වැය කරමින් අන් අයට බොහෝ අසරණ අයට අනිත් අයට බොහෝ උදව් කරන්න පුළුවන්කම තියෙන සමහර අවස්ථාවල බොහෝ මුදල් වැය කරමින් විනාශයන් සිද්ධ කරන අවස්ථා තියෙනවා. බාහිරින් බලනකොට ඒක ලොකු විනාශයක් බවට පේනවා. නමුත් දීර්ඝ කාලීනව Tamanට යහපතක් වෙන අවස්ථාවක් තියෙනවා චේතනාව මූලික කරගෙන. එක තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා චේතනාවක් නැතුව ශ්‍රද්ධාවක් නැතුව මල් 1000ක් පූජා කරනවට වැඩිය ඊටාම ශ්‍රද්ධාවෙන් චේතනාවෙන් එක මලක් පූජා කිරීමෙන් බොහෝ ආනිසංස ලබන්න පුළුවන් බව. මොකද චේතනාවයි මුල් වෙන්නේ. ඉතින් අපි කට්ටිය පෙළගස්සන්න ඕනේ ලොකුවට වියදම් කරලා කටයුතු කරන්න නෙවෙයි. බෞද්ධ විදිහට චේතනාව ප්‍රබල කරගන්න. නමුත් සමහර අය ඉන්නවා මේ හැම දෙයකම යම් යම් ආකාරයක දෙපැත්තක් තියෙනවා. සමහර අය ඉන්නවා පුංචි දෙයකින් චේතනාව ඇති කරගන්න බැරි. පූජාවක් කියලාම ගන්නකො.
පුංචි පූජාවකින් චේතනාවක් ඇති කරගන්න බැරි ලොකුවට පූජාවන් අවශ්‍ය වෙන ඒ චේතනාව සම්පූර්ණ කරගන්න පූජාව ලොකු වෙන්න ඕනේ. එහෙම අවස්ථාවක් නැතුවම නෙවෙයි. නමුත් ඒ හැම දෙයක්ම අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ සඳහා අපේ සංකල්ප සංවර්ධනය වෙන්න ඕනේ. තමන්ගේ නිවසේ බුද්ධ පූජාව තැන්පත් කරලා අපිත් සමග එකතු වෙලා උදෑසන මේ බුද්ධ පූජාව පූජා කරන්න සූදානම් වෙන වෙලාවේ තියෙන්න ඕන අදහස තමයි ඔය නිවසේ තැන්පත් කරලා තියෙන පිළිම වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි. මතක තියාගන්න ඕනේ. අපි හිතමුකෝ නිවසක පියතුමෙක් හරි නැත්නම් සීයා කෙනෙක් හරි ජීවිතෙන් සමු අරගෙන තියෙනවා කියලා. අපි බොහෝම හොඳ කෙනෙක් කියලා හිතන්න. හරියට අපිට ගතිගුණ කියලා දුන්න අපිව යහමගට යොමු කරපු කෙනෙක්, අපි බොහෝම ආදරය කරන කෙනෙක්. අපි හුඟක් වෙලාවට මොකද කරන්නේ? ඡායාරූපයක් නිවසේ තැන්පත් කරගන්නවා. ඡායාරූපයක් නිවසේ තැන්පත් කරගෙන මොකද කරන්නේ? සමහර වෙලාවට දැන් මම උදාහරණයක් කියන්නම්. එක පුතාලා 4 දෙනෙක් ඉන්න පවුලක බොහොම හොඳට මේ කට්ටිය ඉගෙන ගත්තා. ඉතින් අම්මා කලින්ම ජීවිතෙන් සමු අරගෙන තිබුණා. ඉතින් තාත්තා ලොකු කැපකිරීමක් කරලා තමයි මේ ළමයින් මේ තතර ගත්තේ. ඊට පස්සේ තාත්තා මියදුනා. මේ කට්ටිය මොකද කරේ? තමන්ගේ මහා ගෙදරට ඇතුල් වෙන ලොකු ගේට්ටුවක් තිබුණා. ලොකු අත්තක් ඒක. ඒ ළඟින්ම ගේට්ටුවට ඇතුල් වෙන තැන ආසන්නයේ පියාගේ සොහන ඉදි කරා. මේ ළමයි කවදාක්වත් වාහනයකින් යන්නේ නැහැ. යන්නේ නැහැ. එතන පහු කරලා වාහනේට නැගලා නවත්තලා එතෙන්ට ගිහිල්ලා වැඳලා තමයි යන්නේ. ඉතින් මම මේ ගැන අහපුවාම ඊට පස්සේ නිවසේ තියෙන ඡායාරූපයක් තියාගෙන හිටියා බුද්ධ වන්දනාව කරන ආසන්නයේ වෙන පැත්තක. එයාලා හැමදාම තාත්තට වන්දනා කරනවා. මං හිතුවා මොකද්ද මේකේ තේරුම නැහැ. අපේ ජීවිතේ හැමදාම නිවැරදි වෙන්නේ තාත්තා කියපු දේවල් මතක් වෙන්නේ අපිට මේ ඡායාරූපය දකින්නකොට, මේ සොහොන්කොත දකින්නකොට අපි අඬනව නෙවෙයි, අපිට තාත්තා කියන දේවල්, කියපු දේවල් අනුව ජීවිතේ ජීවත් කරවන්න හැම වෙලේම මතක් වෙනවා කියලා. බලන්න එන්න එතන අපි මේ කියන දෙයට සමාන්තර දෙයක් තියෙනවා පින්නත් නේ. ඒ සමාන්තර දේ තමයි පියවරු 1000ක් 10000ක් කෝටියක් මව්වරු කෝටියක් ළඟ තියෙන ගුණයන් එකතු කරත් බුදුරජාණන් වහන්සේ ගුණයන්ට සමකරන්න තියා මාත්‍රයකටවත් යන්නට බෑ. එතකොට අපේ ජීවිතයේ ඊටාම සියුම් තැනේ ඉඳලා හැම දෙයක්ම සකස් කරලා දුන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් අන්න ඒ ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට ජීවත් වෙන විදිහ කියලා දුන්න. ඒ විතරක් නෙවෙයි, සංසාරක ජීවිතයේ විඳින්න තියෙන සියලු දුක් නැති කරගන්න ක්‍රමවේදයක් අතුලාන්තයෙන් ලෝකයෙන් යමක් අරගෙන නෙවෙයි, ලෝකයට පිටින් තියෙන දේවල්, ලෝකයට එහාට ගිය දෙයක් තමයි තමන් කියලා කියන්නේ. අපි මේ ලෝකේ ගොඩනගාගෙන තියෙන අපේ තුල තමයි සියල්ල තියෙන්නේ. මෙහි සියලු අර්ථ දැක්වීම මගේ පැත්තෙන්, සියලුම අර්ථ දැක්වීම මගේ පැත්තෙන් ඊ타ත්ම හොඳින් තේරුම් අරගෙන, ලෝකයා තේරුම් අරගෙන තමන්ගේ සිත නිදහස් කරගෙන කටයුතු කරන්නට දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු වෙන වාරයක් ගානේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදින්න ඕනේ. එහෙම වෙලාවක අපිට ඔය නිවසේ අපි පිළිම වහන්සේ නමක් තැන්පත් කරගන්නේ අර තාත්තාගේ ෆොටෝ එක ළමයි තියාගෙන ඉන්නවා වගේ. තාත්තාගේ ඡායාරූපයක් තියාගෙන ඒ තාත්තගෙන් ලැබිච්ච ගුණයන්, තාත්තගෙන් ලැබිච්ච අවවාදයන් පිළිපදිනවා වගේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේව නිබඳව මතක් වෙන්න, නිබඳව සිහිගැන්වෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මේ පිළිම වහන්සේ තැන්පත් කරගෙන දකින්න වාරයක් ගානේ Tamanට ජීවිතේ
නිවැරදි කරගන්න හේතු සකස් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැතුව ගෙදර තියෙන පිළිම වහන්සේට මහා බලයක් නැහැ. දැන් ඔය පසු කාලීනව මේ මෑත කාලීනව විශේෂයෙන්ම පහන තියෙනකොට පවා මම කලින් මතක් කරලා තියෙනවා. කොයි පැත්තටද තියන්න ඕනේ? බුදු පිළිමය කොයි පැත්තටද තැම්පත් කරන්න ඕනේ? එතකොට බුදුගයක් හදනකොට කොයි පැත්තටද ඒක හදන්න ඕනේ? ඒක එහෙම නැතුව හැදුවොත් එහෙම ලොකු කරදරකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේ මහා විකාර දේවල් කොහොම එකතු වුණාද දන්නේ නැහැ. නිවසේ පින් දෙන්නට හොඳ නැහැ. මියගිය ඥාතීන්ට පින් දෙන්නට හොඳ නැහැ. මේ වගේ දේවල් පවා. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි ඊ타මත්ම විමර්ශනශීලී බුද්ධියකින් බලන්න ඕනේ. විමර්ශනශීලී බුද්ධියකින් බැලුවොත් එහෙම තේරුම් ගන්න පුළුවන් හැම දෙයක් ගැනම. ඉතින් මේ தත්වයන් තේරුම් අරගෙන අපි මොකද කරන්න ඕන? මේ පිළිම වහන්සේට වන්දනා කරනකොට අපේ දරුවන්ට කියලා දෙන්න ඕන හොඳටම විශේෂයෙන්ම දරුවන්ට අපි දරුවන් ගැන දරුවන්ගේ නුවණට කතා කරන්න ඕනේ. දරුවන්ට කියලා දෙන්න ඕන අපේ පින්වත්නි හැම වෙලේම මේ පිළිමෙට වඳිනව නෙවෙයි. අපේ ජීවිතය නිවැරදි කරගන්න කොහේ හරි තැනක අතීතයේ වසර 2000 ගානකට පෙර අපි මේ අද භාවිතා කරන ධර්මය අපිට කොහෙන්ද ආවේ? අද අපි භාවිතා කරන ධර්මය අපිට නායක හාමුදුරුවරුන්ගෙන් අපිට ආසන්නයේ ඉන්න ගුරුවරුන්ගෙන් අපිට ආවා. ඒ ගුරුවරුන්ට ඒව කොහෙන්ද ආවේ? ඒ ගුරුවරුන්ට ආවේ ඒ ගුරුවරුන්ගේ ගුරුවරුන්ගෙන්. ඒ ගුරුවරුන්ට කොහෙන්ද ආවේ? ඒ ගුරුවරුන්ගේ ගුරුවරුන්ගෙන්. මේ විදිහට ගුරු පරම්පරාව අතින් අත අල්ලගත්තොත් අවසානයේ නවතින්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ මට මේ ධර්මය අවබෝධ කරලා තනියම අවබෝධ කරගෙන දේශනා කරපු උත්තමයන්න් වහන්සේ. ඉතින් කොහේ හරි උන්වහන්සේ වැඩ හිටියා. අතීතයේ කොතනක හරි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙදී බොහෝ සදැහැති මිනිසුන් බුදුරජාණන් වහන්සේට බොහෝ දන්පැන් පූජා කරා. උදෑසන දානේ පූජා කරා. දහවල් දානේ පූජා කරා. සිව්පසයෙන් උන්වහන්සේට බොහෝම අපෝපස්ථාන කරා. ඉතින් මගේ ජීවිතය නිවැරදි කරගන්න මට මේ තරම්ම උදව් උපකාර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම ආහාරයට ගන්න ආහාරයේ අග්‍රභාගය මේ ආහාරයේ අග්‍රභාගය මම පූජා කරනවා කියන අදහසින් උන්වහන්සේට මේක පූජා වේවා කියන අදහසින් තමයි මට වෙන කරන්න දෙයක් නැහැ. මගේ ජීවිතය නිවැරදි කරගන්න මම විඳ පීඩාව විඳින පීඩාව නැති කරගන්න ඇතුළාන්තය පිරිසිදු කරගන්න මට ලැබිලා තියෙන දේවල් නොලැබුණා නම් මම මුළු ජීවිත කාලෙම මහා පුදුම දුකක් විඳිනවා. ඉතින් ලෝකයම කොයිතරම් කැරකුණත් මං කැරකෙන්නේ නැතුව ඉන්න මගේ ජීවිතය සුවපත්ව තියාගන්න මේ සියලු දේ සම්බන්ධ කර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ. ඒ නිසාවෙන් මම මේ අනුව කටයුතු කරනවා කියන දැඩි අදිෂ්ඨානයක් තමන්ගේ පැත්තෙන් තබාගෙන ඊටාම දැඩි අදිෂ්ඨානයක් තමන්ගේ පැත්තෙන් තියාගෙන මොකද කරන්න ඕනේ ජීවිතේ ඊටාම නිවැරදි කරගන්න කටයුතු කරන්න ඕනේ. එහෙම දැඩි අදිෂ්ඨානයක් තියාගෙන තමයි අපි බුද්ධ පූජාවන් පවත්වන්න ඕනේ. ඒ බුද්ධ පූජාවන් පවත්වනකොට ඔය ගෙදර තැන්පත් කරලා තියෙන පිළිම වහන්සේ ගැන නෙවෙයි අදහසක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සමහර අය නිකන් හිස් අදහසක් වගේ තියෙනවා. ඔය කරන්නම් වාලේ කරන ගතියක් තියෙනවා. එහෙම නැතුව ඔය එක දවසක් අපි ඔය තැන්පත් කරලා පූජා කරන බුද්ධ පූජාව හරියට පූජා කරොත් මහා අනිසංසයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැඩි අදහසක් තියෙන්න ඕන පින්වත්නි. ඔය වන්දනාවේදී පවා මට මේ ශරීරය පොළවේ ගහලා වඳින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට මොකද ඒ තරම් හැඟීමක් අපි තුල තියෙන්න ඕන. එහෙම හැඟීමක් උපදවාගෙන ඊ타මත්ම දැඩි තීරණයක් අරගන්න ඊ타මත් දැඩි තීරණයක් අරගෙන ජීවිතේ ඊ타ම නිවැරදි තැනකට ගන්න එහෙම
ඊටාම නිවැරදි තැනකට අරගෙන ජීවිතයේ අනිවාර්යයෙන්ම යහපත උදා කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් මම බුදුරජාණන් වහන්සේටම වන්දනා කරනවා. මම බුදු පියාණන් වහන්සේටම වන්දනා කරනවා කියලා කොහේ හරි තැනක වැඩ හිටපු සම්මා සම්බුදුරජාණන් වහන්සේටම මේ සියලු පූජාවන් පූජා වේවා කියන අදහසින් අපි උදෑසන බුද්ධ පූජාවන් පූජා කරමු ඊටාම කෙටියෙන්. ඉතින් ඒ සඳහා මාත් සමගම ගාථා ධර්මයන් කියමින් මේ බුද්ධ පූජාවන් පූජා කරන්නට හැමදෙනාම සූදානම් වෙමු. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටම මගේ නමස්කාරය වේවා කියන අදිෂ්ඨානයත් මේ සියලු පූජාවන් උන්වහන්සේටම පූජා වේවා කියන අදිෂ්ඨානයත් ඇති කරගෙන තෙරුවන් ගුණ සිහි කරමින් හැම වචනයක් ගානෙම චේතනාවක් ඇති කරගන්න බලන්න. එහෙම මමයි සිද්ධ කළ යුතු තියෙන්නේ. එහෙම නැත්නම් ඥාන සම්ප්‍රයුක්ත වෙන්නෙත් නැහැ. ඒකින්ද නුවණින් යුක්තව ගාථා ධර්මයන් කියමින් සිද්ධ කරගන්න හදන කුසලය උසස් කුසලයක් බවට පත් කරගනිමින් අපි මේ කටයුත්ත සම්පාදනය කරමු. හොඳයි එහෙනම් අපි සම්මා සම්බුදු පූජාවන් පූජා කරන්නට සූදානම් වෙමු. මාත් සමගම මේ ගාථා ධර්මයන් කියමින්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුයිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්වාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසභං යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජා ලෝකානුකම්පයා සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනං ගන්ධේන පූජයාමි තථාගතං ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං
වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං පුප්පම් මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ අංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ පලාපලං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ කජ්ජකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම නාගවල්ලී දලූපේතං චුන්නපූග සමායුතං තාම්බූලං පතිගන්හාතු සතං පූජේමි දංජිනෝ මේ සියලු පූජාවෝ මාගේ බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතුමා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේතේ මා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ ඉන්දනීල වන්නපත්ත සේතකන්ද බාසුරං සත්තුනෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං අග්ගබෝධී නාමවාම දේවරුක්ක සන්නිබං තං විසාල බෝධිපාද පන්නමාමි සබ්බදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත්තියා. සාදු කියන්නේ හොඳයි. හැමදෙනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්න. ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් හැමදෙනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මම ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සූපත් කරගන්නට මේ උතුම් ධර්මය මගේ ජීවිතයට අනිවාර්ය කොට ඊතා සත්‍යවාදීව එකතු පාදා කරගන්නවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙන හැමදෙනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේ බිය සම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්ඡානි අවෙච්ච පස්සති. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, අපේ ජීවිතය නොසැලී තියෙන්නට සකස් කරන්න ඕනේ. හුළඟේ ලෙලෙන කොඩියක් ඒ කොඩියට ඕන හැටියට පවත්වන්න බෑ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මයට අනුව අපේ හිත මේ පංච කාම ගුණයන්හි යෙදිලා හැම වෙලේම කැළඹෙන, හැම වෙලේම සැලෙන ස්වභාවයක තියෙනවා. හරියට ගොඩ දාපු මාළුවෙක් වගේ. ඉතින් එහෙම තියෙන හිතක් නිශ්චලභාවයට පත් කරගන්න ඒ හිතෙන්ම අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක බොහොම ඉතාමත්ම දුෂ්කර කාරණාවක්. ඒක ඉතාම දුෂ්කර කාරණාවක්. ඒක පහසුවෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හින්දා අනිවාර්යයෙන්ම අපි දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි නිශ්චල භාවය හෝ නැත්නම් සංසුන් බව හෝ නොසන්සුන් බව කියන දේවල් මේ సంతානයේ ඇතිවන්නේ හේතු ඇතිව. නිශ්චල භාවය ඇතිවන්නේ හේතු ඇතුව. ඒ වගේම නොසන්සුන් බව ඇතිවන්නේ හේතු ඇතුව. ඒ හේතු නැති කරනකම් ඒව නැති වෙන්නේ නැහැ. සසර ජීවිතේ කොයි තරම්නම් අපි හිත නොසන්සුන් කරගෙන කොයි තරම්නම් අමාරුවෙන් කොයි තරම්නම් අපහසුවෙන්ද මේ ගමන එන්නේ. කවදා හරි දවසක අපි මේවා
තේරුම් ගත යුතු තියෙනවා. කවදා හරි දවසක තේරුම් ගත යුතු තියෙනවා අනිවාර්යයෙන්ම. ඒකින්ද කාරණා සහිතව සිද්ධ වෙන යම් දෙයක් තියෙනවා නම් ඒ කාරණාවන් හොයාගන්න ඕනේ. ඒක තමයි කියන්නේ හේතුඵල ධහමට අනුව කටයුතු කරනවා කියලා. හේතුඵල ධහමට අනුව අපි කටයුතු කරනවා නම් කාරණා සහිතව යම් දෙයක් තියෙනවද ඒ කාරණාවන් මොනවද කියලා තේරුම් ගත්තාම අහිතකර දේ සිද්ධ වෙන්න හේතු වෙන දේවල් අයින් කරනකොට ගින්නක් එනවා නම් ගින්නට හේතු වෙන දේවල් අයින් කරනකොට ගින්න නිවෙනවා. අපි ගිනි නිවනව නෙවෙයි. ගින්න නිවෙනවා. අන්න ඒ වගේ අපි මේ කාරණාවන් හොයාගෙන අපේ පින්නත්නේ ඒ කාරණාවන් නැත්නම් හේතු මූලය ආහාරය මේවා හොයාගෙන මොකද කරන්න ඕනේ ජීවිතේට ඒ දේවල් අහිතකර විදිහට බලපාන දේවල් තියෙනවා නම් ඒවා බැහැර කරගන්න බොහොම උපක්‍රමශීලීව කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඊටාම උපක්‍රමශීලීව කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වෙන මොකටවත් නෙවෙයි සසර ජීවිතය භයානක තත්වයකට පත් වෙන්නට තියෙන ඉඩකඩක් තියෙනවා. ඒ සඳහා තියෙන අවස්ථාව බොහොම වැඩි. අන්න ඒකින්ද මේ ළඟ බලන්නේ නැතුව අපි ගොඩාක් දුර බලන්න ඕනේ. ගොඩාක් දුර බලන්න ඕනේ මරණය කියන එක සිද්ධ වෙන වෙලාවේදී. කවදාකවත් අපි හිතන්න හොඳ නෑ අපේ පින්නත්නේ කවමදාකවත් හිතන්න හොඳ නෑ මටනේ වෙන දෙයක් වෙයි. අනිත් අය හොඳින් හිටපු දාදින් හරි මට වෙන දෙයට මම මුණ දෙන්නම් කියලා හිතන්න එපා. බොහෝම කරුණාවෙන් බොහෝම මෛත්‍රියෙන් අපි මේ මතක් කරන්නේ තමන්ගේ ළඟම ඉන්න අය හින්දා සමහර විට එවැනි සිතුවිලි ඇති වෙන්නට පුළුවන්. නමුත් එහෙම කිසිම විදිහකින් හිතන්න යන්නට එපා. මොකද පොඩ්ඩක් හැරිලා බලන්න පාර දිහා බලනකොට තේරෙයි කොයි තරම්නම් දුක් විඳිනවද කියලා මිනිසුන් ඒ වගේම තිරිසන් සත්වයින් අපිට නොපෙනෙන ලෝක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ අවස්ථාව ගිලිහිලා යම් හේකින් මේ වටින අවස්ථාව ගිලිහිලා කොතනක හරි තැනක අපිට වැරදීමක් සිද්ධ වෙලා ගැටලුකාරී තත්වයකට ආවොත් ගොඩ ගන්න බෑ. ජීවිතය දිහා බලන්න හොඳට බලන්න. ඊටා සත්‍යවාදීව බලන්න. සමහර දේවල් ආපහු ගන්න බෑ. ආපහු ගන්න බෑ. එහෙම ආපහු ගන්න බැරි දේවල් සිද්ධ වෙනකොට අපි නොහිතපු දේවල් සිද්ධ වෙනකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මීට වැඩිය දේවල් වෙන්න පුළුවන් කියලා. ජීවිතේ මීට වැඩිය බොහෝ දේවල් වෙන්න පුළුවන්. මේ කතා කරන මටත් ඒ ධර්මතාවයන් සියලු ධර්මතාවයන් පොදුයි. ඒකේ ආය කිසි කාරණාවක් නැහැ. ඒකද අපි පරිසං වෙන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා එකමුතු වෙලා ප්‍රවේශම් වෙන්න ඕනේ. එහෙම ප්‍රවේශම් වෙන්නට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවකින් අපිට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒ ගැන අපිට ලොකු අදහසක් තියෙන්න ඕනේ. මට කවුරු නැති වුණත් කමක් නැහැ. මට කවුරු නැති වුණත් බුදුරජාණන් වහන්සේ ඉන්නවා. මට කවුරු නැති වුණත් කවුරු උපදෙස් දෙන්න නැති වුණත් බුදුරජාණන් වහන්සේ ලබා දුන්න උපදෙස් තියෙනවා. මාව කවුරු අනුමත නොකලත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාව අනුමත කරලා තියෙනවා. ඒ වගේම පිළිවෙත් පුරන ධර්මානුකූලව කටයුතු කරන විඤ්ඤෝහි පුද්ගලයෝ කියලා කියන අය අතර ඉහළින්ම ඉන්න මහා සංඝරත්නය මාව නිබඳව අනුමත කරනවා. ඒකින්ද මගේ පැත්තෙන් මං අසරණ නෑ කියන දැඩි අදිෂ්ඨානයක් වෙන නම් ක්‍රමයක් සරණක් හොයාගන්න වෙන ක්‍රමයක් මේ ලෝකේ නැහැ. අත් විඳලා ඇති අත් දැකලා ඇති තේරෙන්න ඕන මේ වෙනකොට කොයි තරම්නම් දේවල් මාරු කරාද ජීවිතයේ කොච්චර දේවල් මාරු කරාද මේ දේ හොඳයි මීට වැඩිය මේ දේ හොඳයි මීට වැඩිය දැන් නම් මට ඔක්කොම හරි ගියා කියලා හිතාගෙන අපි මොන තරම්නම් කැපකිරීමක් කරාද සමහර දේවල් ජීවිතේට එකතු කරගන්න ඍජුවම අහනවා මම දැන් සතුටෙන්ද කියලා සතුට හොයාගන්න කරපු දේවල් ඉවරක් නැහැ. ඒ කිසිම දෙයකින් අපේ පින්නත්නේ ස්ථිර සතුටක් ඇති වෙන්නේ නැහැ. නැති වෙන්න හේතුව තමයි අපිට කවදාක්වත් මේ ලෝකයේ සිද්ධ වෙන වෙනස් වීම කවදාක්වත් වෙනස් කරන්න බෑ.
ඒක මේ ලෝක ධර්මතාවය තුළ සිද්ධ වෙන දෙයක්. ඒ වෙනස් වීම තුළ අපේ හිත ඒ වෙනස් වීමට ඔරොත්තු දෙන විදිහට සකස් කර ගන්නට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් මහා සංඝරත්නය මේක සිද්ධ කරනවා. ඒකයි මහා සංඝරත්නයේ මහා ගුණයක් විදිහට තියෙන්නේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ. ඉන්ද්‍රකීලය කියලා තියෙනවා මහා කණුවක් ඉස්සර ගම්මෝදරකඩ හිටවපු ගොඩාක් යටට හාරලා හෙල්ලෙන්නේවත් නැති වෙන්න මහා ලොකු කණුවක් තියෙනවා ඉස්සර ගම්වල ගමට ඇතුල් වෙන දොරටුව අභියස. ඉතින් මේක හතර පැත්තෙන් එන හුළඟට හෙල්ලෙන්නේ නැහැ. හරි. අන්න ඒ වගේ තමයි මේ මහා සංඝරත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පෝෂණය වුණාම බාහිරින් එන දේවල් වලට හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ කියන්නේ ශරීරය නෙවෙයි. හෙල්ලෙන්නේ නැහැ කියන්නේ ඒ හිත් පින්වත්නි අනුන්ගේ නපුරු වචනයකට අනුන්ගේ නපුරු ක්‍රියාවකට ඒ විතරක් නෙවෙයි මේ ස්වභාව ධර්මයේ තුල තියෙන මේ පංච උපාදානස්කන්ධයේ වෙනස් වීම වලට ඒ කිසිවකට ඒ සිත සැලෙන්නේ නැහැ. සැලෙන්නේ නැහැ කියලා කියන්නේ හිර කරගෙන තද කරගෙන ඉන්න එක නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ. අපි හිතනවා මම හෙල්ලෙන්නේ නැතුව ජීවත් වෙනවා. හැබැයි ඇතුළාන්තයෙන් ඉතාමත්ම ප්‍රබල විඳවනවා. අන්න ඒ විඳවීම් සිද්ධ වෙන කාරණාවන් මොනවද කියලා හොයලා බලලා හෙල්ලෙන්නේ නැති මනසක් සකස් කර ගැනීමෙන් ඇරෙන්නට ලෝකය කොච්චර වෙනස් වුණත් ලෝකය කොයි තරම්නම් කුරිරු ක්‍රූර ඡණ්ඩ ගුණමකු ඊ타මත්ම නරක දේවල් ලෝකයෙන් අපිට හම්බ වෙන ලෝකයේ මිනිස්සුන්ගේ ඒ වගේ ලක්ෂණ තියෙනවා. එතකොට මාත්‍රයකින්වත් හෙල්ලෙන්නේ නැති වෙන්න පුළුවන් මනසක් තමන්ගේ ඇතුළාන්තයේ හදා ගැනීමෙන් තොරව ලෝකයේත් එක්ක සැනසීමක් කියන එකක් ඇති වෙන්නේ නැහැ. ඒකයි ලෝකය අතහරින්න ඕනේ කියලා කියන්නේ. කොතන හරි වරද්ද ගන්න එපා. තමන්ගේ දරුවෙක් දෙමව්පියන්වත් තමන්ට කොච්චර ආකාරයෙන් ගැළපෙන දේවල් කියලා දැනුණත් ඒවා ජීවිතේට ලං කරගන්න එපා. එහෙම ලං කරගත්තොත් ලං කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ මානසිකත්වයට බලපාන විදිහට මේක තේරුම් ගන්න. මේකේ තේරුම අතහැරලා දාලා දුවන්න කියන එක නෙවෙයි. අපි නොසැලී ජීවත් වෙන්න ඕනේ අපේ මනසට බලපාන විදිහට ලං කරගන්න එපා. එහෙම මනසට බලපාන විදිහට ලං කර ගැනීමෙන් අපි ලොකු පීඩාවල් වලටපත් වෙනවා. ඒ මොකද එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් ඉඳ මේ කාටවත් දොස් කියන එකක් කරගන්නෙත් නැති වෙන්න ඕනේ. එතකොට එතන තියෙන්නේ ගැටීමක්. ඇලීමත් ගැටීමත් නැතුව ජීවත් වෙන එක ලෙහෙසි පහසු කාරණාවක් නෙවෙයි. ඒකට හැරිලා බලන්න ඕන තමන් දිහා. තමන්ගේ හිත දිහා. තමන්ගේ පැත්තෙන් මේ බණ කියන මම ඉන්ද්‍රකීලයක් වගේ ජීවත් වෙන්න ඕන නම් ඉස්සෙල්ලාම මම මගේ අඩුපාඩු ටික හොයාගන්න ඕනේ. මේ කියන හැම වචනයක්ම මට කියා ගන්න ඕනේ. ඒක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අරගෙන තමන්ගේ පැත්තට හැරෙන්න. එක රැයක් ඇති, එක මොහොතක් ඇති, එක නිමේෂයක සියලු දේ වෙනස් කරගන්න කෙනෙකුට දැඩි තීරණයක් ගන්නට පුළුවන්කම තියෙනවා පින්නත්නි. යහපත් දේ සඳහා, යහපත සඳහා, තමන්ගේ සහ අනුන්ගේ යහපත සඳහා ඕන තරම් දෙයක් කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ මොහොතේදී හොඳම දේ සිද්ධ කරන්න තීරණයක් ගන්න. මේ දැන් තීරණයක් ගන්න කියලා මම කියන්නේ. එක මොහොතක් ඇති කියලා කිව්වේ ඒකයි. එක බණපදයක් ඇහෙනකොට සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳ ප්‍රසාදය ඇති කරගත්ත අතීත බ්‍රාහ්මණයෝ එක බණපදයකින් මොකද කරේ? අභික්කන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරෙය්‍ය. මේ විදිහට තමන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම බෞද්ධ උපාසකෙක් උපාසිකාවක් කොට දරත්වා කියලා බුදුරජාණන් වහන්සේගේ සරණ ගියා. එදා ඉඳන් එක ෂණයක මේ ජීවිත වෙනස් කරගත්තා. බුදුරජාණන් වහන්සේව කිඹුල්වත් නුවරට වැඩම කරන්නට බලාගෙන සුද්ධෝදන රජුරු එවපු පණිවිඩකාරයෝ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එහෙම්මම සරණාගමණයටපත් වෙලා මොකද කරේ? පැවිදි වෙලා නැවත ඒ පණිවිඩය අරගෙන සුද්ධෝදන රජුරු ළඟට ගියේ නැහැ.
තමයි මේ ශාසනයේ හැටි. අපිට විසඳුමක් තියෙනවා. හැම වෙලේම බලන්න එපා පීඩිතව ජීවත් වෙන්න ඕනේ නැහැ. හැම වෙලේම බලන්න තමන්ගේ ජීවිතය මේ ෂණයේ වෙනස් කරගන්න. හැබැයි ඒ වෙනස් වීම කිසිවෙකුට රිදවීම සඳහා නොවෙන්න ඕනේ. ඊටාම සත්‍යවාදීව නිශ්චල වෙන්න සූදානම් වෙන්න. ඒක කරන්න අපිට පුළුවන්. ඒක කරන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය තියෙන්නේ. ඒ අතහැරීම කියන්නේ ගැටීම නෙවෙයි කියන එක හොඳට මතක තියාගන්න. හුඟක් අය ඇලීමෙන් අතහැරෙන්න හදනවා ගැටීම ප්‍රබලව තියාගෙන. ඒවා තේරුම් ගන්න හරිම අමාරුයි. සියුම් තැන්වල බොහොම තදින් ගැටෙන ගති තියෙනවා. ඉතින් ඒකින්ද ඉන්ද්‍රකීලයක් වගේ හිතක් සකස් කරගන්නට කරන්න ඕන දේවල් මොනවද කියලා මූලිකවම පුංචි සාකච්ඡාවක් කරන්නටයි අද සූදානම් වෙන්නේ. තමන් දුක් විඳලා තියෙනවා ඇති තරම් ජීවිතය අනිත් පැත්ත හැරිලා බලන්න. හැමදාම දුක් විඳිනවා. දුක් විඳින්නේම තමන්ගේ බොහෝම ආසන්නව බොහෝම ළඟින් කටයුතු කරන අම්මාද තාත්තාද සහෝදරයෝද ඥාතියෝද මේ හැම කෙනෙක්ින්දම හරියට දුක් විඳිනවා. ඒ දුක් විඳින්නේ තමන්ගේ හිතට එයව ගලපා ගන්නට ගන්න උත්සාහය හින්දා. ඒක හින්දා ලෝකය අරගෙන තමන්ගේ හිතට ගලපන එක පැත්තකට තියලා බුදුරජාණන් වහන්සේ අපූර්ව උපක්‍රමයක් අපිට දේශනා කරලා තියෙනවා. ඒ තමයි ලෝකයේ ස්වභාවයට අනුව තමන්ගේ හිත ගලපන්න. හරිද? මතක තියාගන්න පුළුවන්ද අපි මේ කියන කාරණාව? ලෝකය අරගෙන තමන්ට ඕන හැටියට ගලපන්න හදනවා. එහෙම හදන අපි මම ලෝකයට අනුව ගැලපෙනවා නෙවෙයි මේ. ඒ කියන්නේ මම අම්මට ඕන හැටියටම ජීවත් වෙනවා, තාත්තට ඕන හැටියටම ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන්න බෑ. ලෝකයේ ස්වභාවය තේරුම් අරගෙන ලෝකයේ ස්වභාවයට අනුව හිත හදන්න. ඒක තමයි අමාරුම දේ. ඒකට මුණ දෙන්න අමාරුයි. ඒකට මගේ හිත කැමති නෑ. මගේ සමීප දේවල් එක්ක ගලපන්නමයි හිත හැම වෙලේම කියන්නේ. එක රැයක් ඇති කියලා මං කියන්නේ ඒකයි. එක මොහොතක් ඇති කියලා කියන්නේ ඒකයි. හරියට දැනගත්තොත් මේ සිද්ධ වෙලා තියෙන සිද්ධිය ඉන්ද්‍රකීලයක් වගේ හිත හදාගන්න පුළුවන් වෙනවා. එහෙම නිශ්චල කරගත්ත මිනිස්සු සුවසේ ලෝකේ ජීවත් වෙලා තියෙනවා. ඒක ඒ සුවදායක බව ලෝකය හමුවේ සැලෙන්නේ නැති සිත් ඇති කරගෙන සුවසේ ජීවත් වෙන්නට අවශ්‍ය හින්දා තමයි අදත් සිරිපාද අඩවිය ගත්තොත්, තවත් නොයෙකුත් ලග්ගල කැලය ගත්තොත්, තවත් නොයෙකුත් තැන් විශේෂයෙන් අපේ නායෝ නරණ සේනාසනයේ වැනි සේනාසන, එවැනි සේනාසන වල අපේ පින්වත්නි බොහෝ භික්ෂුන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන නොසැලී ඉන්න පුහුණු කරනවා. අදටත් එහෙම පුහුණු කරන උත්තමයන්න් වහන්සේලා ඕන තරම් ඉන්නවා. ඒකයි අපි මහා සංඝරත්නයට මහා ගෞරවයක් ඇති කරගන්න ඕනේ. සමහර වෙලාවට සේනාසනවල විතරක් නෙවෙයි විහාරස්ථානවල පවා බලන්න පොඩ්ඩක් හැරිලා සමාජයේ දිහා පොඩ්ඩක් හැරිලා බලන්න සමහර වෙලාවට අපේ නායක හාමුදුරුවරු විහාරස්ථානයේ තමන්ගේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ තුල කොච්චර උපේක්ෂාවක් තියෙනවද කියලා, කොච්චර කරුණාවක් මෛත්‍රියක් තියෙනවද කියලා, කොච්චර නම් සැලෙන්නේ නැති ජීවිතයක් තියෙනවද කියලා සමහරවිට කිසි දෙයක් ළඟ නැහැ. නමුත් ඒ හිත හරීම පොහොසත්. ඉතින් අපි අපේ දිහා හැරෙමු. හැරිලා බලන්න මං කොච්චර සැලෙනවද කියලා. සැලෙන ගතිය තියෙනවා නම් සැලෙන ගතිය අයින් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම සකස් කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන්නේ අතහැරීමක්. මේ බලන්න. හැම වෙලේම උත්සාහ කරන්නේ කැමති දේ ලං කරගන්න. මගේ හිත හැම වෙලේම උත්සාහ කරන්නේ ලෝකය කැමති විදිහට පවත්ත ගන්න. ඒක තමයි ඇත්ත කතාව. මං කැමති විදිහට මගේ අම්මා ඉන්න ඕනේ, තාත්තා ඉන්න ඕනේ, සහෝදරයෝ ඉන්න ඕනේ, ඥාතියෝ ඉන්න ඕනේ. වටේ පිටේ හැම දෙයක්ම මං කැමති විදිහට තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මම හරියට සැලෙනවා, හරියට ගැටෙනවා ලෝකයේත් එක්ක. මේ කාරණාව මම මේ කියද්දි පවා අපේ පින්නන්ත අය කල්පනා කරයි ඇත්ත තමයි මේ කතාව මේ අනිත් අය ඔහොමනේ හිතන්නේ කියලා. හරිද?
අනිත් අය ඔව් මේ ඔය කියන කතාව ඇත්ත මේ ඔය හැම කෙනෙක්ම මයි ළඟ ඉන්න හැම කෙනෙක්ම එයාට කැමති විදිහට මාව තියාගන්න හදනවා. ඒක තමයි මේ ප්‍රශ්නේ කියලා. මමත් ඇතුළු අපි ඔක්කොම එක රැයකින් වෙනස් වෙන්න ඕන නම් හරිද? එක මොහොතකින් වෙනස් වෙන්න ඕන නම් ඔන්න ඔය සිතුවිල්ල අයින් කරලා දාන්න ඕනේ. ඉස්සෙල්ලාම ඊටාම සත්‍යවාදීව. ඒක තමයි අමාරුම වැඩේ. මේ කියන වැඩේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ. මම කියනවා නම් මේ කතාව මම කියනවා නම් පින්වත්නි මේ දැඩි තීරණය ගත යුතු තියෙන්නේ මේ සංසාරික ජීවිතේම ගන්න බැරි වෙච්ච තීරණය ගත යුතු තියෙන්නේ පළවෙනියෙන්ම තමයි. මොකක්ද? හැමදාම දුක් විඳින එක නවත්තන්න නම් මම මගේ හිත දිහාට හැරෙන්න ඕනේ. හැරිලා ඊටා ගැඹුරු විග්‍රහයක් කරන්න ඕනේ. ඊටා ගැඹුරු විග්‍රහයක් කරන්න ඕනේ තනියම. මොනවද මට වෙලා තියෙන්නේ? මොනවද මං කරන්නේ? මං සැනසීමෙන් දින්නේ. මගේ ජීවිතේ මට වෙනස් කරගන්න ඕනේ. කොහොමද මං වෙනස් කරගන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්ක සංසන්දනය කරන්න ඕනේ. ඉන්ද්‍රකීලයක් වගේ වැඩ ඉන්න මහා සංඝරත්නයක් ගැන සඳහන් වෙනවා ධර්මයේ. උන්වහන්සේලා නොසැලෙන හිතකින් වාසය කරපු බව, කරන බව සඳහන් වෙනවා. මං කොච්චර සැලෙනවද? ඒකින්දා මගේ පැත්තට හැරිලා හැමෝම සත්‍යවාදී බැල්මක් එලන්න. මේ සත්‍යවාදී බැල්ම තමන්ගේ ගැන විනිශ්චයක්. එදා තමයි තමන්ව නිවැරදි කරගන්න හේතු වෙන දවස. සීමාවන් තියාගන්න එපා. පටු සීමාවන් වලට යන්න එපා. ලෝකයේත් එක්ක ගැටෙන්න එපා. සියලු දෙනාටම යහපතක් වෙන විදිහට හැම දෙනා කෙරෙහිම ඒකාකාරී සිතක් ඇති කරගන්න පුළුවන් විදිහට තමන්ගේ සිත සකස් කරගන්න ගන්න තීරණය ගන්න පරක්කු වෙන්න එපා. එක මොහොතක් පරක්කු කරන්න එපා. තව මොහොතකින් මරණය සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පෙර ආතුව මේ දේවල් සිද්ධ කරගන්න ඕනේ. මරණය කියන දේ සිද්ධ වුණොත් යම් හේකින් ඒ වෙනකොට අතහරිය යුතු දේවල් අතහැර ගන්නට නොහැකි වුණොත් අතහැරිය යුතු දේවල් මානසිකව අතහැර ගන්නට නොහැකි වුණොත් භව තණ්හාවෙන් අයින් වෙන්නට පුළුවන් කමක් නැහැ. භව තෘෂ්ණාව කියන දේ ඊ타ත්ම දැඩි ප්‍රශ්නයක්. ඇයි දැඩි ප්‍රශ්නයක් කියලා කියන්නේ? ඔය බලන්න අපි විතරක් නෙවෙයි. තමන් කැමති විදිහට මේ ලෝකේ පවත්ත ගන්න උත්සාහයක් අපේ ගෙදර ඉන්න සුනක පෝතකයාගෙත් තියෙනවා. එයාත් හැම වෙලේම උත්සාහ කරන්නේ වෙන කිසිම සුනකයෙකුට මේ පැත්තට එන්න බෑ මං කැමති නෑ. ඒක නිසාවෙන් ලොකු පොරයක් අල්ලනවා. බුරාගෙන යනවා, හපාගෙන යනවා. එයා කැමති යාළුවෙක් හිටියොත් විතරයි ගෙන්න ගන්න බලන්න. හරිද? එයා කැමති එයාගේ මිත්‍ර සුනකයෙක් ආවොත් නම් බොහෝම කෙලි දෙලෙන් බොහෝම සෙල්ලම් කරනවා, නටනවා, දඟලනවා, ආරාධනාවක් තියෙනවා එයාට. හරිද? බලු මානසිකත්වෙත් ඒක තියෙනවා. එතකොට අපේ මානසිකත්වෙත් ඒක නම් තියෙන්නේ. අපි ඊටාම් පහලට වැටෙනවා. කාටද මේ කියන්නේ? මම මේ කියන්නේ මට. කවුද මේක අහන්නේ? මේ අහන කෙනා තමන්ගේ පැත්තට විතරක් අවධානය කරලා අහන්න පුරුදු වෙන්න. මේ කියන කෙනා උපරිම උත්සාහ කරන්න ඕනේ කියන කෙනාට විතරක් මේක සාපේක්ෂව ඉස්සෙල්ලාම කටයුතු කරන්න. මොකද නිවැරදි කළගත යුත්තේ තමන්ගේ මානසිකත්වය. එහෙම නැතුව අන් අයව නිවැරදි කරන්න යෑමෙන් අන් අයව තමන්ගේ පැත්තට කැමති විදිහට පවත්වා ගන්නට යෑමෙන් පින්නත්නේ අපි කවදාකවත් තෘප්තිමත් උනේ නැහැ. ඒකයි මේ පුහුණුව අවශ්‍ය කරන්නේ තමන්ගේ පැත්තට හැරිලා එක රැයකින් පුළුවන් වෙන්න ඕනේ තමන්ට නිවැරදි වෙන්න. ඇයි මේ එක රැයක් කියලා කියන්නේ? එක රැයක් ජීවත් වන්නා කියන තේරුමක් ඇතුව අපි එක සූත්‍ර ධර්මයක අර්ථ දැක්වීමක් තියෙනවා. ඒක හරි අපූර්ව සූත්‍ර ධර්මයක්. එතෙන්ටයිපත් වෙන්න ඕනේ බද්දේක රත්ත සූත්‍රය. බද්දේක රත්ත සූත්‍රය පිළිබඳව එහි මාතෘකාව එහි තියෙන අන්තර්ගතයත් එක්ක ගලපුවාම මේ
එක් රැයක් පමණක් ජීවත් වන්නා කියන අදහසක් ගැබ් වෙන බව ආචාර්යවරුන්ගේ මතයක් තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ ජීවත් වෙනවා කියන එක. මේ මොහොතේ ජීවත් වෙනවා කියන එක ගැන මේ කාලේ හරි ලස්සන අර්ථ දැක්වීම් තියෙනවා පින්වත්නි. මේ මොහොතේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ මොහොත තේරුම් අරගෙන ජීවත් වීම වෙන්න ඕනේ. මේ මොහොතේ ජීවත් වෙනවා කියලා කියන්නේ පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන සිද්ධිය අත්දැකීමින් ඉන්නවා කියන එක. එහෙම නැතුව දැන් මම මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා. නාමින් ඉන්නකොට නාමින් ඉන්නවා කියන එක නෙවෙයි. සිහියයි පවත්තන්න ඕනේ. ඒ සිහියට කියන්නේ නිකං සිහිය නෙවෙයි. නේපක්කේන සමන්නාගතෝ සති. සිහිය කියලා කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳව නිවැරදි සිහිය පවත්වා ගැනීම. ඒක සියුම් තැනකට ගන්න ඕනේ. ඝන පටලයකින් වැඩිලා තියෙන්නේ. ඝන පටලයකින් වැහිලා තියෙන මේ ලෝකයේ අපිට ඇත්ත පේන්නේ නැහැ. අපි මේක දිහා බලන්නේ උඩින්. හුඟක් සිද්ධි දිහා අපේ ජීවිතේ අපි බලලා තියෙන්නේ පිටින් ඉඳන් උඩින් කියලා කියන්නේ ඇතුළාන්තයේ විනිවිද දැක ගන්න පුළුවන්කමක් නැහැ. සමහරට මේ අපි කතා කරන තැන මගේ ඉදිරියේ මේ තියෙන බොහෝ දේවල් අන්වීක්ෂයකින් බැලුවොත් බොහෝ විස බීජ තියෙන්න පුළුවන්. එහෙම දැක්කොත් එහෙම අපි මේ විස බීජ නැති කරන්න කටයුතු කරන්න ඒවා දැක්කොත් හැබැයි බොහෝ විස බීජ තියෙන තැනක අන්වීක්ෂයකින් නැතුව බලන කෙනෙකුට ඒවා පේන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මේ පරිසරයේ විනිවිද පේන්නේ නැහැ පින්වත්නි. විනිවිද පේන්න නම් විනිවිද දකින්න පුළුවන් උපකරණයක් අපිට තියෙන්න ඕනේ. දන්නවද? ඔය ළඟ තියෙන හිත පංච උපාදානස්කන්ධයේ විනිවිද දකින්න නැත්නම් මේ ලෝකය විනිවිද දකින්න අවශ්‍ය කරන தත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒ தත්ත්වයට පත් කරගන්න තුරු ඔහොමම ඉන්න වෙයි. ලොකු ඝන පටලයකින් වැහිලා තියෙන්නේ ඇතුළ විනිවිද දකින්න බැරුව. යමෙක් විනිවිද දැක්කොත් මේ ජීවිතය ඒ විනිවිද දැකීම තුළම ඔය සැලෙන ගතිය අයින් වෙලා යනවා. ඇයි ඒ සැලෙන ගතිය අයින් වෙලා යන්නේ? මෙන්න මෙහෙම. ආවරණය කරපු භාජනයක් ඇතුළේ අපි හිතමුකෝ සම්පූර්ණයෙන් වහලා සම්පූර්ණයෙන්ම මුද්‍රා තබපු කලයක් තියෙනවා. මේ කලයේ ඇතුලේ රත්තරන් තියෙනවා කියලා කවුරු හරි කියලා තියෙනවා. මේක ගන්න නම් මෙන්න මේ වගේ කැපකිරීම කරන්න ඕනේ අය කියලා යම්කිසි කෙනෙකුට අදහසක් තියෙනවා කියලා හිතන්න. මේ වගේ කැපකිරීම කරන්න ඕනේ අය කියලා යම්කිසි කෙනෙකුට අදහසක් තියෙනවා කියලා හිතන්න. එතකොට එවැනි කැපකිරීම කරන්න කියලා කියනකොට අරක ගන්න සැලීම් තියෙනවා. මට ගන්න බැරි වෙයි, වෙන කෙනෙක් ගනීද දන්නේ නැහැ, කොහොම වේද දන්නේ නැහැ කියලා ඔය වස්තුව හින්දා ගොඩාක් සැලෙනවා, ගොඩාක් කැපකිරීම කරනවා, හරියට මහන්සි වෙනවා කියලා හිතන්නකෝ. යම් වෙලාවක මේ වාජනය විවර කරලා බලනකොට මේකේ ඇතුලේ තියෙන ගල් බොරළු කියලා මම දැක ගන්නවා. ඇතුළ දැකගත්ත ගමන් මේක ඇතුලේ ඇති වටින දෙයක් නැහැ කියලා තේරුම් ගත්ත ගමන් ඒකත් එක්ක පොරා අල්ලන ස්වභාවයම නැති වෙලා යනවා. අන්න ඒක තමයි කියන්නේ විනිවිද දකින්න ඕන කියලා. යම්කිසි කෙනෙක් මේ ලෝකයේ තියෙන සැබෑ தත්ත්වය විනිවිද දැක්කොත් ලෝකේ ගන්න දෙයක් නැහැ. අන්න එතෙන්ටයි බුදුරජාණන් වහන්සේ අපිව සම්බන්ධ කරේ. ලෝකයේ විනිවිද දකින්න, ලෝකයේ තියෙන සැබෑ தත්ත්වය විනිවිද දකින්න කියලා. අන්න ඒක විනිවිද දකින්න එක පාරට මේ කියපු ගමන් බෑ. හේතුව අන්වීක්ෂය නැති හින්දා. අන්වීක්ෂය කියලා කිව්වේ තමන්ගේ සිත පුරුදු පුහුණු කරලා නැහැ. තමන්ගේ හිත හයිය නැහැ, ශක්තිමත් නැහැ. ඒ මොකද ශක්තිමත් නැත්තේ පින්වත්නි ලෝකය විනිවිද දකින්න ශක්තිමත් නැහැ, හිත සැලෙනවා. මොහොතකට හිතන්න හෙල්ලෙන වෙවුලන අතකින් වැඩක් කරන්න බෑ. හරි. අත වෙවුලනවා නම් සියුම් වැඩක් කරන්න බෑ. ඉතින් අන්න එහෙම මේ හිත හැම වෙලේම වෙවුලන කාරණා වගේක් තියෙනවා. අන්න ඒ වෙවිලීම හින්දා අපිට මේ විනිවිද දැකලා ඇතුළාන්තය දැකලා තේරුම් අරගෙන නිශ්චල භාවයට පත් වෙන්න තියෙන අවස්ථාව ගිලිහිලා තියෙනවා. පළවෙනියෙන් වෙවුලන දේ තමයි, වෙවුලන්න හේතු වෙන දේ තමයි අධික
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා දෙන ජීවි අජීවි වස්තුන් ගැන තියෙන අධික ආසාව. හරි. ඒ කියන්නේ ඒකට කියනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට කියනවා කාමයන් කියලා. එතකොට කාම ගුණයන් කියලා. එතකොට මේ කාම ගුණයන් කෙරෙහි තියෙනා වූ තණ්හා නිස්ෘත රාගයට කියනවා කාමය කියලා. එතකොට ඒ කාමයන් පිළිබඳව තියෙන කැමැත්තට කියනවා කාමච්ඡන්දය කියලා. එතකොට මෙන්න මේ කාමච්ඡන්දය කොච්චරද මේ හිතක දුරකතනයකින් අයින් වෙන්න අපිට පුළුවන්කමක් නැහැ මොහොතකට. එක මොහොතක්වත් දුරකතනෙන් අයින් වෙන්න පුළුවන්කමක් නැත්තම්. අද තියෙන සැබෑ තත්ත්වයක්. මේ දුර්වලතාවය අයින් කරගන්න එක කල් දාන්න එපා අපේනත් නේ. අපි හැම වෙලේම කල් දානවා. මගේ දුර්වලකම් වගේක් තියෙනවා තමයි. ඒව හදාගන්න එක මම පොඩ්ඩක් කල් දාන්න ඕනේ. තව ටිකක් කල් ඔහම ඉන්න ඕනේ. ඔය අදහසකින් දැන් කොච්චර කල් ඉන්නවද? වයස අවුරුදු 70යි නම් දරුවන් කෙරෙහි තියෙන ආදරය අයින් කරන්න තව ටිකක් කල් ඉන්න ඕනේ. එතකොට අන් දේවල් පිළිබඳව තියෙන කැමැත්ත අයින් කරන්න තව ටිකක් කල් ඉන්න ඕනේ. වයස අවුරුදු 30යි නම් 40යි නම් 20යි නම් 25යි නම් ඒ හැමදාම අපි කල් දැම්මා. කල් දදා හැමදාම දුක් විඳා. පින්වත්නි අයින් කරනවා කියලා කියන්නේ ඔය දුරකථනය අයින් කිරීම නෙවෙයි. තේරුම් ගන්න. එපා වෙන්නේ ඔන්න ඔහොම කියනකොට. ඒ මොකද්ද? ඔය දුරකථනය අයින් කරලා දාන්න කියලා කියනකොටයි එපා වෙන්නේ. එහෙම නෙවෙයි. මට පුළුවන්කම තියෙන්න ඕන වෙලාවක මේක පැත්තකින් තියලා මගේ වැඩක් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඕනම වෙලාවක මගේ යහපත සඳහා කරන වැඩක් කරන්න දුරකථනය විතරක් නෙවෙයි. අම්මව පැත්තකින් තියලා මට වැඩ කරන්න පුළුවන්ද කියලා බලන්න. තාත්තව පැත්තකින් තියලා මට අවශ්‍ය වැඩේ මට කරන්න පුළුවන්ද කියලා බලන්න. තමන් ඊටාම ආදරය කරන අය මොහොතකට පැත්තකින් තියලා තියනවා කියලා කියන්නේ අම්මව පැත්තකින් තියනවා කියලා කියන්නේ ගිහින් ඈතකින් තියලා එන එක නෙවෙයි. අම්මා නිසා තමන්ගේ මනසට එන පීඩාවක් තියෙනවා නම් තාත්තා නිසා තමන්ගේ මනසට එන පීඩාවක් තියෙනවා නම් බොහොම සහෘද අය නිසා තමන්ගේ මනසට එන පීඩාවක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් පසකින් තියන්න පුළුවන්කමක් තියෙනවද කියලා බලන්න පොඩ්ඩක්. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් දක්ෂයි. එහෙම නැත්නම් ඒක පුරුදු කරන්න ඕනේ. අන්න එතකොට තමයි ඉන්ද්‍රකීලයක් වගේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ආය අද දවසේ මම ඊටාම ප්‍රබලව කියන්නේ ජීවිතේ නිවැරදි කරන්න ලෑස්ති වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ වැඩේ කරන්න ලෑස්ති වෙන්න. කවුරුත් කියන විදිහට නෙවෙයි. ඒ ධර්මය එහිපස්සිකයි. ඒ ධර්මය තුල තියෙනවා කොයි විදිහටද ඉන්ද්‍රකීලයක් බවට පත් වෙන ආකාරය කියලා. බද්දේකරත් සූත්‍රය ඊටාම පැහැදිලිව සඳහන් කරනවා අතීතය ලුහු බැඳ යන්නේ නැහැ. අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ හිතට අතීතය දන්නවා. අතීතය හොඳට මතකයි. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඒ අතීතය මට නැවත ඕනේ කියලා තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නයෙන් ලුහු බැඳ යන්නේ නැහැ. අනාගතයේ අතීතයේ තිබ්බ හැම දෙයක්ම අනාගතේ මට ආයෙ ලබා ගන්න ඕනේ. ඒ තිබ්බ විදිහටම ඕනේ කියලා තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නයෙන් අනාගතය ප්‍රාර්ථනා කෙරෙන්නේ නැහැ. ලැබෙච්ච දේ ඊතා යහපත් කරගනිමින් තණ්හා දෘෂ්ටි මාන්නයෙන් නැතුව අතීතයෙන් පාඩමක් ඉගෙනගෙන අනාගතය සකස් කර ගැනීම තමයි සිද්ධ කළ යුතු තියෙන්නේ. මෙවැනි චරිතයක් ගැන තව සඳහන් වෙච්ච තැන් තියෙනවා. කග්ගවිසාන සූත්‍රය අපූර්ව සඳහන් කරලා තියෙනවා. එකලා වෙච්ච කඟ වේනෙක් වගේ කියලා. කඟ වේනාගේ අඟ ගත්තොත් එහෙම එක අඟක් තියෙන සතෙකුටයි කඟ වේනා කියලා කියන්නේ. එකලා වෙච්ච කඟ වේනෙක් වගේ බොහොම ශක්තිමත් Tamanට පුළුවන් වෙන්න ඕනේ. ඒකට ශක්තිය තියෙන්න ඕනේ. හයිය තියෙන්න ඕනේ හොඳට. හැම දෙයකින්ම අයින් වෙලා හුදකලා වෙන්නට හයිය තියෙන්නට ඕනේ. ඒකට කියන්නේ ඔය නිකන් හුදකලාව නෙවෙයි. අපි සමහර ලාවට අර්ථ දක්වන්නේ මම හුදකලා වෙලා ඉන්නවා කියලා. හුදකලා වෙලා ඉන්නවා කියන එක ගැන හිතන්නේ පැත්තකට වෙලා තනියම ඉන්නවා කියන එක. නැහැ. මේකේ තියෙන ඊට වැඩිය ලොකු වෙනස් අර්ථයක්. බොහෝ පිරිසක් අතර ඉන්න ගමන් තනි වෙලා ඉන්න පුළුවන් නම් මොකද්ද ඒ කාරණාවේ තේරුම? බොහෝ පිරිසක් අතර තනි වී සිටීම
අන්න එවැනි මානසිකත්වයක් ගැන හිතලා බලන්න. ඔක්කොමලත් එක්ක ඉන්නවා. හැබැයි තනි වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මනස උදකලා කරගත්තා කියන එක. ඊළඟට මේක බලන්න තමන්ගේ ජීවිතේට ගලපන්න පුළුවන්ද කියලා. තනිකම නොදැනෙන තනිවීමක්. සැබෑවටම බොහෝ පිරිසක් අතර ඉන්නකොට තනි වෙලා ඉන්නවා වගේම තමයි. සැබෑවටම ශාරීරිකව තනි වෙලා කවුරුවත් නැති පරිසරයක ඉන්නවා. තනිකමත් දැනෙනවා නම් අන් අයගේ අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ හිත සැලෙනවා. තනිකමක් නොදැනී ඉන්නට පුළුවන්කමක් තියෙනවා නම් තනිකම නොදැනෙන තනිවීම. ඒ වගේම බොහෝ අය ඉන්න තැනක තනියම සිටීම. ඉතින් මේ වගේ ජීවිතය හරියට අර්ථ දක්ව ගන්න. බොහෝ අය ඉන්න තැන තනියම ඉන්නවා කියන එකේ තේරුම තමන්ගේ වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන් කියන එක. හිත පුරුදු කරේ නැත්තම් ඔය හිත මහා විකාරයක් කරයි ජීවිතේ. හරියට කලබලකාරී තත්ත්වයන් නැති කරගනි. අපි සසර ජීවිතේ කොච්චර ඒ වගේ පාපයන් කරගන්නට පෙළඹිලා ඇද්ද? ඒක හින්දා අපේ ජීවිතේ අපි කොහොම හරි හදාගන්න ඕනේ. කරුණාවෙන්, මෛත්‍රියෙන් හදාගන්න ඕනේ. ඉතින් මේකේ තියෙන රසය විඳින්න සූදානම් වෙන්න ඕනේ. ඒ සඳහා හිත පුහුණු කරන වැඩපිළිවෙලේ ඉහළ තැනක තමයි අද මේ පින්වන්ත අය ඉන්නේ. ඇයි මං එහෙම කියන්නේ ඉහළ තැනක කියලා? අද සමාදන් වෙලා තියෙන්නේ උපෝසත අට්ටාංග සීලය. පංච සීලයෙන් එහාට ගිහිල්ලා තමන්ගේ හිත පෙළඹිලා පින්වත්නි පංච සීලයෙන් එහාට ගිය සීලයක් මම ආරක්ෂා කරන්න ඕන කියලා. අතහැරීම බුදුරජාණන් වහන්සේ පුහුණු කරන්න කියලා දේශනා කරපු දේශනාවේ පළවෙනියෙන්ම අතහැරිය යුතු දේවල් ගැන සඳහන් කරලා තියෙනවා. කොතනින් හරි පටන් ගන්නට එපා. පළවෙනියෙන්ම අතහැරිය යුතු දේවල් පිළිබඳව සඳහන් කරලා තියෙන දේශනාවේ තියෙන්නේ අපේ පින්වත්නි ප්‍රාණඝාතය අතහරින්න කියලායි. හරි. බලන්න ප්‍රාණඝාතය අතහරින්න පුළුවන්ද කියලා. මේ ලෝකයේ ඉන්න සියලු සත්වයෝ තමන්ගේ ප්‍රාණය රැක ගන්න උත්සාහ කරනවා. ගෙදෙට්ට එන පත්තෑයට අපි සෙරප්පුවක් ගත්තාම එයා දුවනවා. අපි නිර්මාණය කරපේවා නෙවෙයි ඒවා. ඒකින්ද කිසිම විදිහකින් සමහර අය හිතනවා මේ පුංචි පුංචි කෘමි සත්තුන්ව ඝාතනය කරාට කමක් නැහැ කියලා. මේවා කරන්නේ මට කෙලින් ජීවත් වෙන්න ඕනේ කියලා. එක්තරා ප්‍රේතයක්ගෙන් විමසපුවාම මොකද මේ උනේ කියලා සඳහන් කරේ ප්‍රේත වස්තුවේ සඳහන් කරලා තියෙනවා. ඒ කතාව සම්පූර්ණයෙන් කියන්නේ නෙවෙයි මට අවශ්‍ය කරලා තියෙන්නේ. මොකක්ද? කෘමි සතුන්ගේ මරණය සිද්ධ කිරීම නිසාවෙන් සිද්ධ වුණා වූ අකරතැබ්බයකට තමයි පත් වෙලා තිබ්බේ. ඒක හින්දා අපිට මේ ලෝකය අපිට උහුණ හැටියට තියාගන්න බෑ. පුළුවන්ද කියලා බලන්න මේ වෙනකන් තියාගත්තද කියලා පොඩ්ඩක්. අද වෙනකන් ආපු ජීවිතේ මට ඕන හැටියට ආවද? කොහේ යනවද කියලා හිතා ගන්න බෑ. හුලඟ යනවා වගේ ජීවිතය. මේ අද ඉන්න තැන හෙට ලොකු වෙනස්කම් වෙන්න පුළුවන්. හෙට දවස වෙනකොට දෙන්නෙක් තුන් දෙනෙක් නැතුව නැගිටින්න බැරි තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. කොච්චර දුක්ඛිත තත්ත්වයකට පත් වෙන්න පුළුවන්ද? අඩුම ගානේ ඔළුවේ එන කැක්කුමක්වත් පින්නත් නේ මට ඕන හැටියට නවත්තන්න බෑ. එහෙම බැරි තත්ත්වයක් තියෙන මේ ජීවිතය ගැන අපි හරියට සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් හිතන්න. ඒක හින්දා හිතෙන් අතහැරීම ආරම්භ කිරීම ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් පටන් ගන්න. ඒක බුද්ධ අවවාදය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදය තමයි එතනින් අපි පටන් ගත යුතුයි කියන එක. අදත්තා දාණයෙන්, කාමයේ වර්ධව හැසිරීමෙන්, බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුසව කටයුතු කිරීමෙන් ඔහේ තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති කතාවල යෙදිලා ඉඳීමෙන්, සුරාපානය කිරීමෙන් මේ ටික අතහරින්න ඕනේ. පළවෙනියෙන්ම අතහැරීම ආරම්භ කරන්න තියෙන්නේ ඔතනින්. බලන්න මම ප්‍රාණඝාතය අතහැරලාද කියලා. ඇයි එහෙම කියන්නේ? අතහරින්න බැරුව හිත සැලෙන, ඊටමත් තදින් සැලෙන කෙනාගේ උපරිමය තමයි කර්මපත සිද්ධ කර ගැනීම. ඒ කර්මපත සිද්ධ කර ගැනීමේදී තියෙන ප්‍රබලම වැරදි තමයි ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර ආදිය.
ඒ කියන්නේ හිතේ කෙලෙස් වැඩි වෙලා ඒ කෙලෙස් ප්‍රබලව වර්ධනය වෙලා ඔන්න ඔතෙන් තමයි වැටෙන්නේ. හරිද? අන්න එතෙන්ට වැටෙනකොට අපි තේරුම් ගන්න වෙනවා මං සීමාවල් ඉක්මවා ගිහිල්ලා ඊළඟ භවයට ඍජුවම බලපාන විදිහේ වැඩපිළිවෙලකට මාව වැටිලා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප, අවිජ්ජා, ව්‍යාබාධ. අනුන්ගේ දේවල්, අනුන්ගේ වස්තුන් මට ඒ විදිහටම ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙලා. ඒ විතරක් නෙවෙයි අනුන්ව නැසීමේ අදහස් ඇති වෙලා. ඒ විතරක් නෙවෙයි වැරදි දෘෂ්ටීන්. මේවා අපාගත වෙන්න හේතු වෙන දේවල්. මේ අපිට ඕන හැටියට නම් මේ ලෝකේ හැමදේම සිද්ධ වෙන්නේ තුන් ලෝකයක් අවබෝධ කරගත්ත මහා උත්තමයන්න් වහන්සේ නමකගේ උපදෙස් අපිට ඕන වෙන්නේ නැහැ. සාරාංශකයේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම් පුරලා මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට තුන් ලෝකේ අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මයක් තියෙද්දී මට මේ ලෝකේ අර්ථ දක්වන්න පුළුවන් කමක් නැහැ. මම හිතනවා නම් නෑ මට එහෙම වෙන්නේ නෑ කියලා. එතන තමයි මං ඇති කරගන්න ලොකුම වැරද්ද තියෙන්නේ. එතන තමයි මගේ පැත්තෙන් ඇති වෙන ලොකුම වැරද්ද තියෙන්නේ අන්න එතන. ඒකින්ද අපි ඊ타ත්ම දැඩි තීරණයකට එන්න ඕනේ. ඒ ඊ타ත්ම දැඩි තීරණය තමයි ජීවිතේ කොයි විදිහකින් හරි ඊ타ම සුවපත් භාවයට පත් කරගන්න කටයුතු සම්පාදනය කරන්න ඕනේ. ඊ타ම සුවපත් භාවයට පත් කරගන්න කටයුතු සම්පාදනය කරන්න ඕනේ. ඒකින්ද ප්‍රාණඝාත අතහරින්න පටන් ගන්න. ඉස්සෙල්ලාම අමාරුයි. හරිද? නමුත් හිතයි පුහුණු කරන්නේ. ප්‍රාණඝාතයක් කරන්න හේතු වෙනකොට දැඩි තීරණයක් අරගෙන නෑ මම මේක කරන්නේ නෑ. ඇයි? මං අතහැරීම පුරුදු කරනවා. මේ ලෝකේ මට ඕන හැටියට පවත්ත ගන්නයි මම ප්‍රාණඝාත කරන්නේ. තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන්. තණ්හාව තමයි මට ඕන හැටියට වටේ පිටි තියාගන්න ඕනේ. දෘෂ්ටිය තමයි මේ සත්තු මැරුවට ඒ තරම් පාපයක් මට සිද්ධ වෙන්නේ නැහැ. ඕවගේ විපාක වෙන්නේ නැහැ. ඕවා ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. මට ඕන හැටියට ජීවත් වෙන්න ඕන කියන එක තමයි දෘෂ්ටිය. මාන්නය තමයි ඔය තියෙන මමත්වය. හරි. ඉතින් මේ තණ්හා දෘෂ්ටි මාන්නයෙන් උපරිමයකට යනකොට තමයි ප්‍රාණඝාත සිද්ධ වෙන්නේ. දෙවෙනි එක අදත්තාදාන. හොරකම් කිරීම. ඒත් එහෙමයි. එතන තියෙන තණ්හාව තමයි වස්තුන් කෙරෙහි තියෙන තණ්හාව. කාම වස්තුන් අනුන්ගේ දේ මට ලබා ගන්න ඕනේ. හොර රහසේ ලබා ගන්න ඕනේ. මේවා පිළිබඳව තියෙන දැඩි ආසාව අනුන්ට හිංසාකාරී විදිහට Tamanට ලං කර ගන්නට අවශ්‍යතාවය ඇවිල්ලා. ඒක එතන තියෙන තණ්හාව. එතන තියෙන දෘෂ්ටිය තමයි ඔය කියන්නේ. මහා මුහුදෙන් වතුර ටිකක් ගත්තට මොකද මහා මුහුදට තේරෙන්නේ නැහනේ. ඒ වගේ කියලා පොඩි හොරකමකින් හරි පින්නත් ණයක් අරගන්නවා ලොකු පොලියකට. අන්න ඒ වගේ තමයි අපි මේ ලෝකයෙන් යමක් හොරකම් කරගන්නවා කියලා කියන්නේ පොලියත් එක්ක ගෙවන්න වෙනවා කියන එක. ඒකේ ආය කිසිම කතාවක් නැහැ. ඒකේ ආය කිසිම කතාවක් නැහැ. ඒක එහෙමම තමයි. ඉතින් පොලියත් එක්ක ගෙවන්න සිද්ධ වෙන තත්ත්වයක් තියෙනවා අනාගතයේදී. ලෝකෙට හොර කරාට Tamanට හොර කරන්න බෑ. ලෝකෙට හොර කරාට මේ ලෝකයේ තියෙන කර්මයට හොර කරන්න බෑ. කර්ම විෂය කියන එක කොහොමත් ක්‍රියාත්මකයි. ඒකින්ද යමක් අනුන්ගේ දෙයක් ගත්තොත් ඒවට විපාක විඳින්න වෙනවා. ඒකින්ද තණ්හාව, දෘෂ්ටිය, මාන්නය අයින් කරගෙන ඒ අයින් කරගන්න පුරුදු පුහුණු කරන්න උපරිමයක් දක්වා යන හොරකම අතහරින්න ඕනේ. කාමයේ වර්ධව හැසිරීම අතහරින්න ඕනේ. එතනත් එහෙම තමයි. ශරීරයට පහසක් ලබා ගැනීමේ තියෙන තණ්හාව එක මොහොතක ඇති වෙලා නැති වෙලා යන සැප වේදනාවක් නැවත ඇති කර ගැනීම පිළිබඳව ඇතුළාන්තයේ තියෙන තණ්හාව. නැවත ඒ සැපයම ඇති කරගන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය. සහ මම මේ සැප විඳිනවාය, මම මේ සැප විඳින්න ඕනේ අය කියන වැරදි දැක්ම එක්ක උපදින මාන්නය. හරි.
ඉතින් මේ විදිහට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, ඒත් එහෙමයි පරුසාවාච, සම්ප්‍රප්පලාප ආදී මේ හැම එකක් තුළම තියෙන්නේ තණ්හා දෘෂ්ටි මාන්නයන්. මේවාට ප්‍රහාර එල්ල කරන්න තමන්ගේම දැඩිව ගත්ත අධිෂ්ඨානයකින් ඉස්සෙල්ලා මේ දේවල් නවත්තලා දාන්න ඕන. ඉතින් මේ පින්වන්ත අය මේ දේවල් කරන අය අපි බලාපොරොත්තු වෙනවා මේ දේවල් කරන අය කියලා. එතනින් නවතින්නේ නැතුව ඊටත් වැඩිය එහා ගිය අපූර්වත්වයකින් යුක්ත වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. බලන්න ප්‍රාණඝාතයෙන් වැළකීම විතරක් නෙවෙයි සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් යුක්තව කටයුතු කිරීම. අපේ පින්වත්නි, එතකොට ප්‍රාණඝාතයෙන් වළකින්න දෙයක් නැහැ. අර හැඟීම උපද්දවුවට පස්සේ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය කියන හැඟීම උපද්දවන්න පුළුවන් නම් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ. තමා හා සමකොට බැලීම. මං කියන්නේ අපේ දරුවන්ට මම කියලා දෙනවා කියලා කැරපොත්තාගේ බඩ පොඩි වීම. කැරපොත්තාගේ බඩ පොඩි වෙනවා සෙරප්පුවක් අරන් පොඩි කරනකොට. ඒක ලේසියෙන්ම කරලා වීසි කරලා දාන ළමයාට අපි අපේ ළමා වැඩසටහන් වල ඉතාමත්ම සංවේදීව මේ සිද්ධිය Tamanට ගලපලා බලන්න කියලා දෙනවා. දන්නවද? කන්දක් තියෙන පාරක යනවා මහා වර්ෂාවක අපි කියනවා ළමයින්ට එහෙම හිතන්න කියලා. ලොකු ගලක් උඩින් පෙරලිගෙන එනවා බස් එකක් විතර ලොකු ගලක්. මාවේකට යට වෙනවා කවුරුවක්වත් නැහැ ඒ පැත්ත පළාතකවත් මං ගැන බලන්න. එතකොට මගේ බඩ පොඩි වෙලා පාරට වැටලා ඉන්නවා. මං කියනවා මේක මෙනෙහි කරන්න කියලා. S2 පියාගෙන මේක ගැන හිතන්න කියලා. එතකොට චරු වෙලා පාරේ චරු වෙලා ඉන්න මට නැගිටින්න උත්සාහ කරනවා. නැගිටින්න බෑ පුදුම විදිහට රිදෙනවා. කතා කරන්න උත්සාහ කරනවා ඒත් පුදුම විදිහට රිදෙනවා. එතකොට මේ කාරණා දෙකම තියෙද්දි බල්ලෝ එනවා, කාක්කෝ එනවා, ඇවිල්ලා මේ තුවාලය අදිනවා. කොච්චර වේදනාවක් ඇති වේද කියලා කියද්දි ළමයි ඇස් පියාගෙන හරියට නිකන් මූණ රැලි කරගෙන නල්ල රැලි කරගෙන අම්මෝ කියලා වගේ හිතනවා. ඒකත් එක්ක අපි ආයෙ කියලා දෙනවා අර සෙරප්පු ප්‍රහාරය එල්ල වෙච්ච කැරපොත්තා නිකම් එළියට දානවා. මැරිලා නැහැ. මේ පණ අදින සතාව ඇවිල්ලා කූඹි කනවා. කඩි කනවා. පණ පිටින් ඇදගෙන යනවා. මොන තරම් පීඩිත තත්ත්වයක් මේ සතා දුක් විඳිනවද, මොන තරම් පීඩිත තත්ත්වයකින්. ඔය ටික කියලා අපි ළමයින්ගෙන් අහනවා මොකද කියන්නේ? ආයෙත් කරපොත්තෙක් ආවොත් මරනවද කියලා. ළමයි හරි අපූර්ව උත්තරයක් දෙනවා. ඒ තමයි මරන්නෙත් නෑ, මරන්න දෙන්නෙත් නෑ කියලා. පාණාතිපාතා වේරමණී කියන හැඟීමයි ඒ උපද්දවුවේ. ඒත් එක්ක ඒ සතා විඳින දුක අත්දැක්කා. ඒ සතා විඳින දුක අත්දැක්කා. අන්න ඒ දුක තමන්ට හා සමකොට අත්දකින්නකොට පින්නත්නි මෛත්‍රිය උපදිනවා. කායික පීඩා, මානසික පීඩා කියන ඒවා හරීම දරුණුයි. කායික පීඩා වලටත් වඩා මානසික පීඩා දරුණුයි. අපිට තරහ ගියාම අපි බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. තරහ ගියාම අපි හැම වෙලෙම කරන්න හදන්නේ කාව හරි රිද්දන එක. හරි. දැන් ආයෙ මතක් කරනවා. හැරෙන්න තමන් දිහා. තමන්ගේ පැත්ත දිහා බලන්න. තීරණයක් ගන්න. මං කාවත් රිද්දන්නේ නැහැ. කිසිම කෙනෙකුට කායික මානසික රිදවීමක් වෙන විදිහට මම ජීවත් වෙන්නේ නැහැ. එතනයි තරහට ප්‍රතිවිරුද්ධ යන්න වෙන්නේ. එතනයි මෛත්‍රිය හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ තීරණය ගත්තට මේ වෙලාවේ මේ පින්නන්තයට හිතේ ඒක කරන්න බැරි වෙයිනේ කියලා. ඒක කරන්න පුළුවන් වෙන්න නම් කායික පීඩාවල, මානසික පීඩාවල තියෙන පීඩනය තමන් හා සමකොට බලන්න. මට යම් කායික පීඩාවක් විඳින්න බැරිකමක් තියනවද? අමාරුවක් තියනවද? එක දිගට කය රිදෙනකොට කොච්චර අපහසුකම් තියනවද? අන්න ඒක තව කෙනෙකුට නොවේවා. පුංචි තිරිසන් සත්වයකට වක්වත් කායික පීඩාවක් නොවේවා කියන අදහසකින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක මිනිසුන් අතර උත්තම මිනිසෙක් වෙන්න හේතුවක්.
අන් අයගේ සිතුවිලි වලට වැඩිය වෙනස් සිතුවිලි තමන්ගේ පැත්තෙන් උපදවා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ලෝකේ හැම කෙනෙක්ම ජීවත් වෙන විදිහට තමනුත් ජීවත් වෙලා හරියන්නේ නැහැ. අපි හැමෝම විශේෂිත පුද්ගලයෝ වෙන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි මානසික පීඩා ඕන තරම් අපි විඳලා තියෙනවා. මට යම්සේ දැනුණාද යම් කිසි දෙයක් මගේ මනසට කොතන හරි තැනකදී යම් කිසි දුකක් දැනුණාද අතීතයේදී නිවසේදී රැකියා ස්ථානයේදී කුමන හෝ තැනකදී අන්න එවැනි පීඩනයක් කාටවත් වෙන්න දෙන්නේ නැහැ කියලා තීරණයක් ගන්න පුළුවන් නම් හැබැයි ප්‍රායෝගිකව ඒක ප්‍රායෝගිකව सिद्ध කරන්න හරිදෙන තරමක් මට රිදුන දෙයින් හරිදෙන තරමක් මම විඳ ගන්නම් හැබැයි මේ ළඟ ඉන්න මේ ආසන්නයේ ඉන්න කිසිම කෙනෙකුට මම රිදෙන්න ඉඩ තියන්නේ නැහැ. තමන්ගේ ළඟ ඉන්න තමන්ගේ ආසන්නයේ ඉන්න කූඹියාගේ ඉඳලා හරිද? තමන් බොහොම ආදරය කරන අය දක්වාම කිසිවෙකුගේ සිතක් කිසිවෙකුගේ කයක් රිදෙන්නේ නැති වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව තමන්ගේ ළඟ ප්‍රබලව තියෙන්න ඕනේ. අන්න කරුණාව කියන්නේ ඒක. මෛත්‍රිය කියන්නේ මෛත්‍රිය තුලින් උපදින ප්‍රතිඵලය කියන්නේ ඒක. මිත්‍රත්වය කියන්නේ ඒක පින්නත් නේ. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය කියන එක. හරි. මේ මිත්‍රත්වය ලෝකෙටම ওই විදිහට විසිරෝලා දාපුවාම දන්නවද ලොකුම ලාභය ලැබෙන්නේ Tamanට. ඇයි? අනුන්ගේ වැරදි හමු වේවක්වත් අනුන්ව රිද්දන්නේ නැහැ කියන තැනට එන එක කොච්චර අමාරුද අපි මේක පුරුදු කරන්න ඕන දෙයක්. ඒකයි මං කිව්වේ එක රැයකින් වෙනස් වෙන්න ඕනේ කියලා. හරි. ඇයි බැරි? එවැනි තීරණයක් ගන්න මම පුහුණු කරනවා අද ඉඳන් කියලා තීරණයක් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට වෙන ක්‍රමයක් නැහැ. එහෙම නැතුව අපිට කිසිම ක්‍රමයක් නැහැ. පාපිස්සක් වගේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන් අයට තමන්ගේ පැත්තෙන් රිදවීම නැති වෙන්න ජීවත් වෙන්න නම් කරුණා මෛත්‍රිය තියෙන්න ඕනේ. ඒක වර්ධනය කරන්න ඕනේ. එහෙම කෙනෙක් අතින් හරි පුදුම වැඩක් වෙනවා. දත්මිටි කාගෙන ප්‍රාණඝාත කරන එක නවත්තන්න යන්න ඕනේ නෑ යා. එයාට ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිතුවිලි ඇති වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ප්‍රබලව මේ මෛත්‍රිය තියෙනවා නම් පින්නත් නේ ප්‍රාණඝාතයෙන් වැළකීම විතරක් නෙවෙයි. ප්‍රාණඝාතයේ හිත ඇලීමක් ඇත්තෙත් නෑ. ඒ ඇලීමෙන් සම්පූර්ණයෙන් වෙන් වෙනව විතරක් නෙවෙයි. ඒ ඇලීම නැවත උපදින්නේ නැති තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් සත්වය හමුවේ හිත සැලෙන්නේ නෑ ඊට පස්සේ. හරි. අන්න ඒක තමයි ප්‍රාණඝාතය අතහරින්නට පුරුදු කරනකොට සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රිය වඩන්න වෙනවා හිතෙන් පුරුදු පුහුණු කරන්නට. ඊළඟට බලන්න හොරකම් කිරීම අතහැරලා දානවා. ඉතින් ඒක දැඩි හිතකින් හොරකමින් වළකිනවා පමණක් නෙවෙයි දුන් දෙයින් ලද දෙයින් සතුට වෙලා ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නම් දුන් දෙයින් ගිහියන්ට Tamanට ලැබිච්ච දේවල් තියෙනවා. හඹාගෙන කාගෙන තවත් කෙනෙකුට හිංසා පීඩා කරගෙන අපි කවදාක්වත් නොලබපු දෙයක් ලබා ගන්න යන්නට හොඳ නැහැ. තමන්ගේ හිත පුහුණු කරන්න ඕනේ. ඒකේ සීමාවන් ඉක්මවලා ගියාට පස්සේ තමන්ට තමන්ව පාලනය කරන්න බැරි වුණාට පස්සේ තමයි හොරකම් කරන්නේ. ලෝකයේ විමර්ශනශීලීව බැලුවොත්, කපටිකමින් බැලුවොත්, හිමින් බැලුවොත් ඕන තරම් හොරකම් කරන්න අවස්ථා තියෙනවා. හරිද? හොරකම් කියන්නේම ලෝකෙට හොරෙන් කරන දේවල්. ඉතින් තමන්ට බොහෝ දේවල් හොරකම් කරලා ඇති කරගත්තට ලං කරගත්තට වැඩක් වෙන්නේ නැහැ. හේතුව තමන්ගේ හිත නිදහස් වෙන්නේ නැහැ. අතහැරීම සිද්ධ කරගන්න නැතුව සැනසීමකට එන්න බෑ කියලා මං කිව්වා. අන්න ඒ වගේ තමන්ගේ පැත්තෙන් තේරුම් ගන්න ඕන දේ. ඇතුළාන්ත සැනසීමක් ඇති කරගන්න නම් අතහැරීම සිද්ධ කරන්න ඕනේ. අතහැරීම සිද්ධ කරන්න නම් ලද දෙයින් සතුට වෙන්න හිත පුරුදු කරන්න ඕනේ. හොරකම් කරන මනුස්සයෙක් කවදාකවත් ලද දෙයින් සතුට වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒකින්ද ඒව අතහැරලා දාන්න පුරුදු පුහුණු කරන්න ඕනේ.
ලෝකයේ තියෙන ඡණ්ඩම, ගෝරම, රෞද්‍රම, කූරම අම්මා තාත්තා පවා අමතක වෙන, සහෝදර සහෝදරියන් පවා අමතක වෙන දැඩි ප්‍රබල හැඟීමක් තමයි රාගය කියන්නේ. ඒ හැඟීමේ උපරිමය ඊ타ත්ම අතෘප්තිකරයි. කවදාකවත් තෘප්තියකට පත් වෙන්න බෑ. තමන්ගේ ජීවිතේ වැඩිපුරම කාලය නාස්ති කරන්න හේතු වෙන ওই දුරකථනවල පවා වැඩිපුර දෙනෙක් වැඩිපුර රැඳෙන්නේ. මේ කියන්නේ මේ අසැබි දේවල්ම බලමින් ඉන්නවා කියන එක නෙවෙයි, ඔය ලස්සන දේවල් කියලා නොයේකුත් ආකාරයේ දේවල් පිළිබඳව නැවත නැවත හැරි බලමින් වාසය කරන්න ලොකු හේතුවක් තමයි අතුලාන්තයේ තියෙන මනුස්ස ශරීර, මනුස්ස රූප පිළිබඳව තියෙන දැකීමේ ආසාව ආදිය. එහි උපරිමය තමයි කාමයේ වර්ධවා හැසිරීම. එතකොට ඒ කාමයේ වර්ධවා හැසිරීමෙන් අයින් වෙන්න ඕනේ. ඒ සඳහා තමන්ගේ හිත පාලනය කරන්න පුළුවන් තත්ත්වයට දක්ෂ වෙන්න ඕනේ. දක්ෂද කියලා බලන්න. මේ මොහොතේ තමන්ගේ පැත්තෙන් හැරිලා බලන්න, මම එවැනි පාලනයකට සූදානම්ද? එහෙම පාලනයකට මම දක්ෂද? එතකොට ලෝකයේ ඉන්න සියලුම මනුස්සයන් කෙරෙහි තියෙන වැරදි හැඟීම අයින් කරගන්න අසුභ ආදී භාවනා වඩන්න ඕනේ. එහෙම කරනකොට ක්‍රමානුකූලව සත්‍ය තේරුම් ගන්නකොට මං කිව්වා මුට්ටියේ පුරවලා තියෙන රත්තරන් කියලා හිතාගෙන ඉන්න තාක්කල් ඒ කෙරෙහි තියෙන තණ්හාව අයින් වෙන්නේ නැහැ. මේ මුට්ටිය වහලා තියෙන මුද්‍රාතයලා තියෙන මේ මුට්ටියේ තියෙන රත්තරන් කියලා කවුරු හරි කියලා තියෙනවා. හැබැයි මේක විනිවිද දකින්න පුළුවන් නම් ඇතුලේ එහෙම දේවල් නැහැ කියලා දැනගත්තොත් ආය තණ්හාව උපදින්නේ නැහැ ඒ කෙරෙහි. අන්න ඒ වගේ. හරිද? අන්න ඒ වගේ පුළුවන් නම් මේ ශරීර හැම විනිවිද චුට්ටක් දකින්න ගන්නට තමන්ගේ හිත සකස් කරගන්න. කාමයේ වර්ධව හැසිරීමකට හිත එන්නේ නැහැ. මේක කරන්න පුළුවන් දෙයක්. අපි මේක කල් දානවා. හැමදාම කල් දානවා. ඔව් මට ඇහිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව එහෙම කරන්න පුළුවන් කියලා මට ඇහිලා තියෙනවා. නමුත් හැබැයි මම ඔක කරන්න ඕන තමයි. හැබැයි තව කල් තියෙනවා. අන්න එහෙම අදහසක් බොහෝ දෙනෙකුට තියෙනවා. ඒකින්ද මේ රැයේදීම වෙනස් වෙන්න එක ශනික තීරණයක් ගන්න. මම මේ ධර්මය තුල හිත සකස් කරන පුද්ගලයෙක් වෙනවා කියලා. අන්න ඒ තීරණය අද ගන්න. අද කියලා කියන්නේ අද හැන්දෑව නෙවෙයි, මේ බණ ඇහෙන වෙලාවේ මේ දැන් ගන්න. මෙතෙන් පටන් මං වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඔය කියන උසස් මානසිකත්වයට පත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. මේකේ තේරුම විවාහ වෙන්නේ නැතුව ඉන්න කියන එකද? එතන තමයි වරද්ද ගන්නෙ. අසුභ භාවනාව වඩන අයට විවාහ වෙන්නට නොහැකිය. විවාහ වුණත් ජීවිතේ විඳින්නට නොහැකිය කියලා වැරදි මත තියෙනවා. අසුභ භාවනාව වර්ධනය කරගෙන කෙනා ඇලීමයි ගැටීමයි තමයි නැති කරගන්නේ. සෝවාන් පලස්ත පුද්ගලයාට ඊටාම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඇයි මට බැරි? මම මහා ලොකුවට බුදුහාමුදුර ගැන ඔච්චර කියනවා නම්, මම බෞද්ධයෙක් කියලා කියනවා නම්, ඇයි මට බැරි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ප්‍රායෝගිකව අත්විඳින්න? ඇයි මම ලෑස්ති නැත්තේ ඒකට? බොහෝ දෙනෙක් හිතනවා අපේ පින්නත්නේ ඊටාම වැරදි දේවල් රිදෙන්නම කියන්න ඕනේ. බොහෝ දෙනෙක් හිතනවා මේ කාමයේ වර්ධව හැසිරීම කියලා. අද මේ සමාජයේ ඒවා ගැන හරියට තියෙනවා එහෙම හිතන ස්වභාවයක්. බොහෝ දෙනෙක් හිතනවා කාමයේ වර්ධව හැසිරීම කියලා කියන්නේ මහා වීරකමක් කියලා. මගේ ජීවිතේ මම ලැබපු වීරකමක් කියලා. මං චුට්ටක් හැරිලා බලන්න කියලා කියනවා. අපි හැම වෙලේම සංසන්දනය කළ යුතු දෙයක් තියෙනවා. ඒ සංසන්දනය කරන්න ඕනේ හුඟක් වෙලාවට තිරිසංගත සත්වයොත් එක්ක. ඒක හරි වටිනවා. එහෙම බැලුවොත් අපේ ගෙවල් වල, අපේ ගමේ ඉන්න සුනක පොතකයෝ මහා වීරයෝ වෙන්න ඕනේ. ඇයි එතෙන්ට වැටෙන්නේ? තිරිසං සිතුවිලි වලින් ඇයි ජීවිතේට මිනුමක් ලබා දෙන්න උත්සාහ කරන්නේ?
තිරිසන් සත්වය තුළ සිද්ධ වෙන ලාමක හැසිරීම ජීවිතයේ අතහැරලා දාන්න කියලා නෙවෙයි කියන්නේ. ඒක මොකටද කියලා තේරුම් ගන්න. ඒක ජීවිතය කරගත්තොත් අපි තිරිසන් වෙනවා. ඒක ජීවිතය කරගන්නට නෙවෙයි ඕනේ. ඒක තවත් එක්තරා සිද්ධියක් විතරයි. සෝවාන් පලස්ත පුද්ගලයා තුළ එවැනි හැඟීමක් තියෙනවා. ඒක තවත් එක්තරා සිද්ධියක් විතරයි. ඒක ලෝකය නෙවෙයි. ඒක ජීවිතය නෙවෙයි. ඒක වීරකම නෙවෙයි. ඒ විදිහට ඒවට තියෙන වටිනාකම් අඩු වෙන්න ඕනේ. එතකම් බොරු කීම අතහැරලා දාන්න. බොරු කීම අතහරින එක ඔය කලින් කතා කරපු කාරණා තුනම අතහරිනට වැඩිය බොහොම අමාරු දෙයක්. ඇයි? ඒක සියුම් තැන සිද්ධ වෙන දෙයක් වෙන්නත් නේ. පුංචි දේවල් වලදී පවා ලෝකයේ කෙරෙහි තියෙන ඇලීම් ගැටීම් වැඩි වෙනකොට අනිවාර්යෙන් මිනිස්සු බොරු කියනවා. ඇත්ති තරම් බොරු කියනවා. තීරණයක් ගන්න. අද රෑ කියන්නේ වෙනස් වෙන රාත්‍රිය. ඒක භෞතිකවත් එහෙමයි. ඇයි මම භෞතිකවත් එහෙමයි කියලා කිව්වේ? අද හැන්දෑවේ 6 ඉඳලා රාත්‍රිය 5 වෙනතුරු අපි සාකච්ඡා කරන ධර්මයක් තියෙනවා. ඒ තමයි තණ්හා සූත්‍රය. භව තණ්හාව ඇති වෙන්න හේතු වෙච්ච කාරණා ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක පටිච්චසමුප්පන්න දේශනා කරපු අපූර්ව දේශනාවක්. අපිට පුළුවන් හැටියට අපි ඒක සාකච්ඡා කරන්න උත්සාහ කරලා තියෙනවා අද හෝරා 7ක් පුරාවට. ඒකින්ද මම මේ දැන් මේක මතක් කරන්න අපේ පින්වත්නි ඔය බණ අහන්න ඕන විදිහ ගැන චුට්ටක් දැන් මතක් කරේ නැත්නම් ඒ මොහොතේදී මතක් කරලා ප්‍රමාණවත් නැහැ. ඉතින් අද දවසේ සිල් සමාදන් වෙච්ච අය, සිල් සමාදන් නොවෙච්ච අය. හරිද? මේ ඔය කවුරු හරි එනවා එහෙම කියලා කිව්වහම කලින් වැඩ ටික ඉවර කරගන්න. ඒ නිවසට තමන් ප්‍රිය කෙනෙක් එනකොට තියෙන යම්කිසි අදහසක් හින්දා එයාලත් එක්ක හොඳට කතා කරන්න ඕනේ, විවේකීව ඉන්න ඕනේ, කොහේ හරි යන්න ඕනේ. ඒකින්ද අද ගෙදර තියෙන වැඩ ටික කලින් ඉවර කරගමු කියලා. ඒ වගේ ඊට වැඩිය එහා ගිය ප්‍රියභාවයක් ඇති කරගන්න මං ගැන විමසන්න ඕනේ කියලා. හරිද? මානසිකත්වයක් ඇති කර ගැනීම පිළිබඳව සහ සත්පුරුෂයෝ කියන්නේ කවුද කියලා මේ ධර්මදේශනාවේ මූලිකව අපි සඳහන් කරනවා. ඒ කියන්නේ මේ සත්පුරුෂ ලක්ෂණ පිළිබඳව දන්නවද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැනින් පිටට යන්න බෑ අපිට. කොච්චර කලබල වුණත් එහෙම යන්න බෑ. කොච්චර උවමනාව තිබ්බත් එහෙම යන්න බෑ. ඒ මොකද ඒ බුදුහාමුදුරන්ගේ බණ හින්දා නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝකයේ තියෙන ස්වභාව ධර්මයේ තියෙන සත්‍ය తত্ত্বය. ඒක අවබෝධ කරගෙන දේශනා කරපු හින්දා නැතුව නිර්මාණය කරා නෙවෙයි. එතකොට ස්ථීර සැනසීමකට එන්න නම්, ස්ථීර සුවයකට එන්න නම් අපි අනිවාර්යයෙන්ම ජීවිතේ ඔය කියන තැනින් හදාගන්නම ඕනේ. ඔය කියන තැනින් හදාගන්නම ඕනේ. එහෙම නැත්තම් මේ ගැටලුවෙන් අත මිදෙන්න පුළුවන්කමක් ඇත්තේම නැහැ. ඒ ඉතාම සත්‍යවාදීව කටයුතු කරන්න ඕන හින්දා අද දවසේ තියෙන කටයුතු සම්පූර්ණයෙන්ම ඉක්මනට නිමා කරගන්න. රාත්‍රී සවස 6 වෙන්න පෙර ආතුව වැඩ ඉවර කරගන්න. රාත්‍රී ආහාරය සිල් සමාදන් වෙච්ච අය ගන්නෙ නැහැ. අනිත් අයට පුළුවන් කලින් ගන්න. ටිකක් පහසුව ඉඳ ගන්න පුළුවන් තැනකුත් ලෑස්ති කරගන්න. නිදිමතක් ආවොත් චුට්ටක් නැගිටලා ඇවිදින්න පුළුවන්කමක් තියෙන්නත් ඕනේ. අනිත් වැඩවලට හිත යොමු කරන්න එපා. තමන් ගැන සත්‍යවාදී විමසීමක් කරන්න මේ කාලය යොදා ගන්න. අපි උපරිම උත්සාහ කරන්නේ මේ විදිහටයි මේ ධර්මය ගැන සාකච්ඡා කරන්න. ඒකින්ද විමසා බලමින් මේ භව තෘෂ්ණාවට හේතු වෙන කාරණා ටික ගලපගෙන පල්ලෙහාට ඔන්න සූත්‍ර ධර්මයට අනුව මේ සූත්‍රය හදාරනකොට මමත් ආවා.
බලන්න භව තෘෂ්ණාවට හේතුව මේකයි, ඒකට හේතුව මේකයි, ඒකට හේතුව මේකයි, මේකින්ද තමයි මේක වෙන්නේ කී කාරණා ටික පල්ලෙහාට නෝට යටින්ම තියෙන්නේ අසත්පුරුෂ සංසයනය. ඒ කියන්නේ ලොකු බලපෑමක් කරලා තියෙනවා අසත්පුරුෂයා. හරිද? එතකොට දැන් දැනගන්න වෙන අසත්පුරුෂයා කියන්නේ කවුද කියලා. ඒකින්ද අසත්පුරුෂයා කියන්නේ කවුද කියලාත් අපි ඔන්න සූත්‍ර ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ සූත්‍ර ධර්මය හොඳට අහන්න. ඒකෙදි මම දැඩි බලපෑමක් කරනවා අපේ පින්නන්ත අයට. සමහර විට ඔය කියන අසත්පුරුෂයා අම්මා වෙන්න පුළුවන්. තාත්තා වෙන්න පුළුවන්. සහෝදරයා වෙන්න පුළුවන්. සහෝදරිය වෙන්න පුළුවන්. ඥාතියා වෙන්න පුළුවන්. තව බොහෝ දෙනෙක් වෙන්න පුළුවන්. ළඟම ඉන්න අය වෙන්න පුළුවන්. එහෙමනම් මොකද කරන්න ඕන? අතහරින්න ඕනේ. ආයෙ මතක් කරනවා. අතහරිනවා කියන්නේ යුතුයකම් අතහරිනවා කියන එක නෙවෙයි. අතහරිනවා කියන්නේ භෞතිකව ඈත් කරනවා කියන එක නෙවෙයි. අතහරිනවා කියන්නේ රිද්දනවා කියන එකත් නෙවෙයි. අතහරිනවා කියලා කියන්නේ පින්වත්නි තමන්ගේ මනසට බලපාන්නේ නැති වෙන විදිහට තමන්ගේ මානසිකත්වයට බලපාන්න බැරි වෙන විදිහට තමන්ගේ මානසිකත්වය සකස් කර ගැනීම. ඒකයි සඳහන් කරේ ඉන්ද්‍රකීලයක් වගේ වෙන්න ඕනි කියලා. ඒකට තමයි අපි මේ සිල් සමාදන් වෙලා පුහුණු කරන්නේ. ඕවා එකපාරටම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. පුහුණු කරේ නැත්තම් මොනවත් කරන්න බෑ. ආය මතක් කරන්න ඕන මම ඒ ගැන. පුහුණු කරේ නැත්තම් මොනවත්වත්ම කරන්න බෑ. ඒකයි බොරු කියන එක අතහරිමින් සත්‍යවාදී වෙන්න පුහුණු කරන්නේ. ඒකයි මේ සිල් සමාදන් වෙලා අපි පුහුණු වීම කරන්නේ. සිල් සමාදන් වීම කියන එක පුහුණු කිරීමක්මයි. එහෙනම් ආයසරයක් අපි මාතෘකාවට ගියොත් අර ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න ඕන විදිහ මම කිව්වා. හැබැයි දුරකථනය නම් අනිවාර්යයෙන්ම අයින් කරන්නම ඕනේ. අයින් කරලා වැඩ ඔක්කොම නවත්තලා සුදුසු තැනක වාඩි වෙලා එක දිගට ඒ බණ අහන ගමන් තමන් ගැන විමසන්න, තමන් ගැන විනිශ්චයකට එන්න, අඩුපාඩු ටික මතක තියාගෙන අඩුපාඩු ටික හදාගන්න. කවුරු කොහොම කිව්වත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කටයුතු කරොත් හැරෙන්නට අපිට පුළුවන්කමක් නැති බව තේරුම් ගන්න පුළුවන් වෙයි ධර්ම දේශනාව තුලදී. සැනසෙන්නට පුළුවන්කමක් නැති බව. ඒකින්ද මේ රාත්‍රිය අපූර්ව රාත්‍රියක් බවට පත් කරගන්න කියලා කියන්නේ. මේ රාත්‍රිය මේ පුන් පොහෝ දින රාත්‍රිය අපූර්ව රාත්‍රියක් බවට පත් කරගන්න. ඉතින් එහෙම තත්යකට පත් වෙන්න අතහැරීම ආරම්භ කරන අපිට තියෙන අමාරුම ප්‍රබලම දෙයක් තමයි බොරු කීම අතහැරලා සත්‍යවාදී වීම. සත්‍යවාදී වීම කියනකොට තමන්ට තමන්වත් බොරුවක් කරගන්නේ නැහැ. තමන්ගේ පැත්ත හැරිලා බලලා ධර්මයට අනුව සංසන්දනය කරලා මගේ අඩුපාඩුව මෙතනයි කියලා තමන්ට හොයාගන්න පුළුවන් වෙන්න ඕන සත්‍යවාදීව. ඒක තමයි අපි අපේ පැත්තෙන් ඇති කරගත යුතු తত্ত্বය. අපේ පැත්තෙන් ඇති කරගත යුතු తত্ত্বය අන්න ඒක. ඉතින් ඒක හින්දා මේ අපි ඊ타ත්ම දැඩිව ජීවිතේ ගැන තීරණයක් ගත යුතුව තියෙනවා. ඒ තමයි කොහොම හරි මම මගේ හිත සකස් කරගන්නවා කියලා. ඊළඟට පරුස වචන අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. පරුස වචන අතහරින්න ගියාම හරියම අපහසුකමක් තියෙනවා. ඒ තමයි අනිත් අය වැරදි කරන එක. අනිත් අය වැරදි කරනකොට පරුස නොවිය පුළුවන්ද? අපිට එන තීරණය. අනුන්ගේ වැරදි තමන්ගේ විනාශය දක්වා අරගෙන යන බොහෝ පිරිස් ඉන්නවා. බල්ලෝ බරවට කන්දක් පාත් වෙන්නේ නැහැ කියලා අහලා තියෙනවානේ. තමන් කන්දක් වෙන්න. කන්දක් වීමයි සිද්ධ විය යුත්තේ. එතකොට අනුන්ගේ වැරද්දට කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ වැරද්ද සකස් කරන්න උදව් කරනවා මිසක් ඒ වැරද්දට හරියන්න තමන් වැරද්දක් කරලා හරියන්නේ නැහැ. දෙමව්පියන්ට සැලකීම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි. සියලු යුතුයකම් සිද්ධ කිරීම ගැන සිංහලෝවාද සූත්‍රයේදී දේශනා කරනවා. ඒ කොතනකවත් දෙමව්පියන්ට, ස්වාමියා භාර්යාවට, දරුවන්ට, සේවකයින්ට, ස්වාමියාට, මහාන බමුණන්ට මේ අයට සලකද්දී තමන්ගේ යුතුයකම් කරද්දී ඒ අය මේ හොඳද නැද්ද කියලා බලලා යුතුයකම් කරන්න ඕනේ.
අම්මා තාත්තා හොඳ නැත්තම් යුතුයකම් කරන්න හොඳ නැහැ. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ හොඳ නැත්තම් යුතුයකම් කරන්න හොඳ නැහැ කියලා එකක් එහෙම එකක් නැහැ. පරුසා වාචා වේරමණී කියන තැන අනිත් අය පරුස වචන කිව්වොත් මමත් කියන්න ඕන කියලා එකක් නැහැ. ඒකින්ද අපි නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිත හදාගන්න ඕන අපි. ඊළඟට පිසුනා වාචා වේරමණී කේලම් අතහරින්න. හරිද? පරුස වචන අතහරින්න කියන තැනේදී ඊට එහා ගිය දෙයක් තියෙනවා අපිට වර්ධනය කරගන්නත්. ඒ මොකක්ද? මනවඩන වචන පාවිච්චි කරන්න. බොහොම අමාරු දේවල් මේවා. කයෙන් කරන වැරදි වලින් අත මිදෙන්න ලේසි. වචනයෙන් සිද්ධ වෙන වැරදි වලින් අත මිදෙන්න බොහොම අමාරුයි. ඒකින්ද කේලම් වලින් අයින් වෙන්න ඕනේ. අර පරුස වචන වලින් අයින් වෙන්න ඕනේ. ඒ අයින් වුණා විතරක් නෙවෙයි පරුස වචන වලින් අනිත් අයගේ හිත කැඩෙනවා. එතකොට මනවඩන වචන පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම කේලම් වලින් අන් අයගේ හිත කැඩෙනවා. කේලම් වලින් කෙරෙන්නේ අන් අය බිඳෙන එක. අන් අයව බිඳෙන එකෙන් අයින් කරලා සමගි වෙච්ච අයව සමගි කරවන්නත් බිඳිච්ච අය සමගි කරවලා සතුටු වෙන්නත් තමන්ගේ පැත්තෙන් අතිවිශාල කැපකිරීමක් කරන්න ඕනේ. ඒක තමයි අතහැරීම කියලා කියන්නේ. හිත පෙරලි යනවා පින්නත් නේ අත්දැකීම් තියෙන ඕන කෙනෙකුට. බොහෝ විට කේලමක් කියලා අන් අය බිඳවන්න හිත පෙරලි යනකොට නෑ මම මේ දේ කරන්නේ නෑ කියලා දැඩි තීරණයකට එන්න ඕනේ. ඒවා අතහරින්න පුරුදු පුහුණු කරන්න ඕනේ. ඉතින් ඒ විතරක් නෙවෙයි හිස් වචන ඒත් එහෙමයි. හිස් වචන කතා කරන කෙනා අන් අයට කෙලෙස් උපද්දවනවා. එතකොට අනිත් අයට කෙලෙස් උපද්දවන්නේ නැතුව අනිත් අයට යහපතක් වෙන්න නම් අර්ථවාදී, ධර්මවාදී, විනයවාදීව කටයුතු කරන්න ඕනේ. එවැනි කතා හැම වෙලේම කෙනෙකුට අර්ථයක් වෙන කතාවක් ඔබේ ජීවිතේ මෙන්න මේ විදිහට හදාගන්න ඕනේ. පින්වත්නි වැරදි විදිහට අසරණ තත්යකට පත් වෙලා වැරදි කරමින් ඉන්න කෙනෙකුට අර්ථයෙන් ධර්මයෙන් යම්කිසි දෙයක් කියලා දෙන්න පුළුවන් නම් ඒ තැනත්තාට ඒක දවසක නිධානයක් පෙන්වා දුන්නා හා වගේ වෙනවා. ඒ සිත් ඇතුලේ නිධානයක් තැම්පත් කරගත්තා වාගේ තැම්පත් කරගන්න පුළුවන් දේවල් අපි කතා කරන්න ඕන හැම වෙලේම. බොහෝ වැරදි කරන මිනිස්සු වැරදි කරන්නේ ඒ අයගේ හිතවල තියෙන අසරණකම් හින්දා. වැරද්දෙන් අත මිදෙන්න පුළුවන්කමක් නැති හින්දා. උවමනාව තිබ්බත් අත මිදෙන්න බැරි තත්යකට කෙලෙස් ඉපදින හින්දා. ඒ ගැන දැනිලා මොකද කරන්න ඕනේ? ඒ ගැන දැනිලා අපි තාම දැඩි තීරණයකට එන්න ඕනේ. මම මේ අයට ඒ අසරණකම නැති කරගන්න වැරද්දෙන් අත මිදෙන්න අවශ්‍ය කරන දේ කියලා දෙනවා කියලා. යම් විදිහකින් ඒ වැරද්දෙන් අත මිදෙන්න හැකියාවක් ලැබුණොත් ඒ අයට ජීවිත කාලෙම ඒ අය තමන්ගේ පසුබස හඹාගෙන ඒවි. ඇයි නිධානයක් තැම්පත් කරලා දුන්නා වාගේ දෙයක් මට කියලා දුන්නා කියලා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මම මේ කියන්නේ. මේ මගේ හිතලු නෙවෙයි. මට හිතෙන දේ නෙවෙයි. අරගෙන බලන්න සූත්‍ර ධර්මවල මේ කාරණා තියෙන අපූර්ව. එතකොට අපි මේ වගේ අඩුම තරමේ කාය වාක් කියන දෙකෙන්වත් සංවර වෙන්න ඕනේ. ඉතින් එහෙම සංවර වෙලා අතහරින්න පුරුදු වෙන්න. කාලානුරූපව හිත බොහෝම සැලෙන්නේ නැති හිතක් බවට පත් වෙයි. නිවැරදි ජීවිතයක් ගත කරනකොට හිත ප්‍රීතියෙන් පිරෙන්න පටන් ගන්නවා. ඇතුළාන්තයෙන් නැගෙන අපූර්වත්වයක් ප්‍රීතිය කියලා කියන්නේ. බාහිර ලෝකයේ කාම වස්තුන්ගෙන් ලබන සතුටට වැඩිය ඉහළ සතුටක් විඳින්න පුළුවන්කම ලැබේවි. ඉතින් අන්න ඒ සතුට විඳින්න එතකොට අපිට ඔය බාහිර දේවල් වලට තියෙන ඇලීම අයින් වෙලා අතහැරීම පුරුදු වෙයි. අවසාන වශයෙන් මම කියන්නේ ඔය බාහිර වස්තු වලින් ලබන සතුටට කියනවා කාම වස්තුන්ගෙන් ලබන සතුට
ඒ සතුට අතහරින්න නම් කාම නිස්ෘත සෝමනස්සය කියලා එකට කියනවා. ඒක අතහැරෙන්න නම් නෙක්ඛම්ම නිස්ෘත සෝමනස්සය උපද්දවන්න ඕන. අතහැරීමෙන් ලබන සතුට ඉතාම ඉහළයි. ඒ සතුට විසින් තමයි ඔය කාම ලෝකයේ තියෙන සතුට ප්‍රහාණය කරන්නේ. ඉතින් ඒවා පුරුදු වුණු කරපුවාම විසඳුමක් තියෙනවා. පංචකාම සම්පත්තියෙන් විතරක් ඒ මත රඳා පැවතිලා ඉන්න අයට ඒ පංචකාම සම්පත්තියේ සුළු වෙනසක් වෙනකොට හරිම ගැටලුවකට පත් වෙන විසඳුමක් නැති හින්දා. හැබැයි ඒවා අතහැරීමෙන් ලබන සතුට පුරුදු පුහුණු කරපු අයට මේ ලෝකය වෙනස් වෙනකොට හරින්ගන්න තැනක් තියෙනවා. ඒ කියලා කියන්නේ වෙනත් විසඳුමක් තියෙනවා. වෙනත් විසඳුමක් නැති අය දිවිනසා ගන්නවා. වෙනත් විසඳුමක් තියෙන අය ඒ විසඳුම උපද්දවා ගන්නවා. ඒ විසඳුම තුලට යනවා. ඒ විසඳුමෙන් සැනසීම ලබනවා. ඒකින්ද බුදුරජාණන් වහන්සේ අපිට අපූර්ව විසඳුමක් ලබා දීලා තියෙනවා. මේ පුන් බොහෝ දින මේ පින්වන්ත අය තමන්ගේ පහන් සිත් උපදවාගෙන ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල රුවාගෙන සිත සනසවා ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. මට බුදුරජාණන් වහන්සේ ධර්මය මහා සංඝරත්නය ඇරෙන්නට මගේ හිත සනසවා ගන්නට වෙන කිසිදු ක්‍රමයක් නැති බව තේරුම් ගන්න ඕනේ. අතහැරීමෙන් සැනසීම ලබා ගන්නට දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. මේ රාත්‍රිය වෙනස් වෙන රාත්‍රිය බවට පත් කරගන්න. මේ රාත්‍රිය තමන්ගේ ජීවිතේ හැරුම් ලක්ෂයක් බවට පත් කරගන්න දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒ ආකාරයට කටයුතු කරන්නට හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා. සසර ජීවිතේ කරගත්තා වූ බොහෝ කුසලයන් නැවත නැවත ආවර්ජනය වේවා. මේ ජීවිතේ කරගත්තා වූ සියලු යහපත් දේ හේතු වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. හැමදෙනාටම උතුම් යහපත සිද්ධ කරගන්නට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ පොහොය දින උදෑසන ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන ඒ දායකත්වයේ දරන පින්වන්ත පිරිසට අපි පුණ්‍ය අනුමෝදනා කළ යුතු තියෙනවා. මොකද ඒ අයගේ බැතිබර දායකත්වය තමයි අපේ නිවසට මේ ධර්මය අරගෙන එන්නට කටයුතු කරන්නේ. ඉතින් ඊට පෙර ආතුව මේ සියලු කටයුතු සම්පාදනය කරන ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය ඒ සිද්ධ කරන සියලු කැපකිරීම් වලට අපේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරනවා. ඒ ඇත්තන්ට කායික හෝ මානසිකව හෝ යම් කිසි ආකාරයක දුකක් කරදරයක් තියෙනවා නම් ඒ සියලු දේ දුරවන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා. එය මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්නට මේ සියලු පින්පෙත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ ඇත්තන්ට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු යහපත සඳහාම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන අපේ පින්වත්නි ධම්මිකා අමරසිංහ මහත්මිය විසින් කියලායි පෙබරවාරි මාස 3 වෙනි දිනට යෙදී තිබුණ තම උපන් දිනය වෙනුවෙන් පවත්වන ලද මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවෙන් මේ පරලෝ යන්නට යෙදුන තම දෙමාපියන් වන MKD සිල්වා පියාණන්, දොඩම්පහළ හේවගේ නෝනහාමි මෑණියන්, ආතර අමරසිංහ මාමණ්ඩිය, ප්‍රේමා අමරසිංහ නැන්දනිය ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය ශක්තිය ලොව පුරා පැතිර යන රෝග බිය දුරු වීමට හේතු වේවා. දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දීර්ඝායුෂ ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට උතුම් නිර්වාණ මාර්ගය අවබෝධ කිරීමට හේතු වේවා කියන අදහසින් තමයි ධම්මිකා අමරසිංහ මහත්මිය අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් තලවතුගොඩ ප්‍රදේශයේ වාසය කරන මෙතුමිය වෙනුවෙන් අපි හැම දෙනාටම ආශිර්වාද කරමින් තමන්ගේ බාහුබලය යොදලා හරිහම්බ කරගත්ත ධනය වියපැහැදම් කරමින් මේ සිද්ධ කරන්නා වූ ධර්ම දානය තුලින් ජනිත වුණා සියලු පුණ්‍ය ශක්තිය එතුමිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට හේතු වේවා, දීර්ඝායුෂ වෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම
එතුමිය නමින් මේ පරලෝකියාව සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහතුනේ උදෑසන ශීල සමාදානය සහ අනුශාසනාව එලෙසින් පවත්වා වදාළ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැෑඋඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනහෙන්නට මේ පින්පෙත් හේතු වාසනා වේවායි අපි සියලු දෙනා සාදු නාද නංවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද මේ උදෑසන ශ්‍රීල සමාදානය සහ අනුශාසනා වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ උතුවන්කන්ද පාර තලවතුගොඩ පදිංචි ධම්මිකා අමරසිංහ මහත්මිය ප්‍රධානී පිරිස. ඒ සියලු දෙනාට අපි පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරමින් අපි මීළඟ දේශනාව උදෑසන 8:15ට ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම්. පූජනීය පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මීළඟ සජීව දේශනාව පවත්වන්නේ. එතෙක් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. POT විනාලිකා අංක 94 ජාතියට මඟ කියන ජයමග නාලිකාව සමගින් මේ උතුම් වූ නවම් පුර පසළොස්වක පොහොදා ජයමග නාලිකාවේ සජීව වැඩසටහන් මාලාව සමග ඔබට ඒකාත්මික වන්නට ආරාධනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.